යුගල පද සහ ක්‍රියාපද මේ නිබන්ධනයට අදාළව අපි සාකච්ඡා කරලා තියෙනවා. අද අර මම ගිය සතියේ ඔබට අභ්‍යාසයක් විදිහට දුන්නා මෙන්න මේ ක්‍රියාපද ටික ලියලා තියන්න කියලා. කීප දෙනෙක් මට ලියලා යොමු කළා. නමුත් ඒක අධ්‍යයනය කළ මම ආපහු යවුවේ නැහැ. මොකද අද දවසේ ඒක සාකච්ඡා කරන්න අවශ්‍ය නිසා. ඔබට මම එදා ක්‍රියාපද වර්ග ටික කියාගෙන ගියා. පූර්ව ක්‍රියා, මිශ්‍ර ක්‍රියා, ප්‍රයෝජ්‍ය ක්‍රියා, විධි ක්‍රියා, ආශිර්වාද ක්‍රියා, අසම්භාව්‍ය ක්‍රියා කියලා. එහෙම ක්‍රියා වර්ග ගණනාවක් අපේ සිංහල භාෂාවේදී අපිට හම්බ වෙනවා. සිංහල භාෂාවේදී අපිට හම්බ වෙන එහෙම ක්‍රියා වර්ග ගණනාවක්. එතකොට ඒ අතරින් මේ පූර්ව ක්‍රියා, මිශ්‍ර ක්‍රියා, ප්‍රයෝජ්‍ය ක්‍රියා. ප්‍රයෝජ්‍ය ක්‍රියා කියන්නේ කෙනෙක් ලබා කරවා ගන්නා ක්‍රියා. මතකයි නේ ටික. නේද? එතකොට මම මේක ගිය සතියේ ඔයත් එක්ක සාකච්ඡා කළා. මේකේ තව ඉතිරි වෙලා තියෙනවා අපිට අභ්‍යාසයක්. අන්නේ අභ්‍යාසය ගැන කතා කරන්න යන්නේ. මම මේක එකක් දෙකක් එදා හදලා පෙන්නුවා. නමුත් නැවත වතාවක් ඒක සම්පූර්ණ කරන්න කියලා කීප දෙනෙක් ඉල්ලීම් කරලා තිබුණා. ඒක නිසා අපි ඒක අද දවසේ සාකච්ඡා කරමු. පෙළ ගන්නකො යාළගේ ටියුට් එකේ දෙවෙනි පිටුව අපි කතා කරමින් ඉන්නේ. දෙවෙනි පිටුවේ තියෙනවා ක්‍රියාපද කියලා එකක්. අනේ ක්‍රියාපද කියන තැනට යන්න. ඒකේ තියෙනවා අභ්‍යාසයේ දීලා පහත දැක්වෙන ධාතු ප්‍රකෘති ඇසුරෙන් ඉහත සටහනේ දැක්වෙන ක්‍රියාපද වර්ග ගොඩනගන්න කියලා. ඒ කියන්නේ ඔබට ගොඩනගන්න වෙනවා මෙතන තියෙනවා ක්‍රියාපද වර්ග 6ක්. ඔය 6ට අදාළව ගොඩනගන්න වෙනවා. මේක පහසුයි. හැබැයි මේ පහසුව ලැබෙන්නේ ඔබ අධ්‍යයනය කළ මේක හරියට වටහාගෙන ඉන්නවා නම් පමණයි. එහෙම නැත්නම් මේක පහසු වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඒ නිසා මේක ක්‍රමවේදය ඔබ දන්නවා නම් ඔබට පුළුවන් මේක ප්‍රශ්න ඍජු ප්‍රශ්න ලෙස ඔබට යොමු වෙනවා. ඔබේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය තුල ඔබට වාක්‍ය කීපයක් දීලා ඔබෙන් අහන්න පුළුවන් මොනවද ඒ ප්‍රශ්න කියලා. ඊගාවට මොනවද ඒ ක්‍රියා වර්ග කියලා. ඊගාවට තව එකක් තියෙනවා. ඒ කොටසෙදිත් ඔබෙන් එහෙම ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ කොටස තමයි ඔබෙන් ප්‍රශ්න කරන්න පුළුවන් මොකක් හරි ඡේදයක් හරි කවියක් හරි මොන හරි කොටසක් දීලා මේකත් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ එන්නේ. අවබෝධි ඡේදේ වේවා එහෙම නැත්නම් වර කවියක් එහෙම මේක දුන්න අවස්ථා තියෙනවා අපිට. එතකොට එහෙම කොටසක් දීලා හෝ මොනවා කරනවා නන්ද? එහෙම එකක් දීලා හරි ඔබට ඒකෙන් මොනවද විධි ක්‍රියාවක් උපුටා ලියන්න. එහෙම නැත්නම් මොනවද ආශිර්වාද ක්‍රියාවක් උපුටා ලියන්න. එහෙම කියලා ඔබට කියන්න පුළුවන්. ඒක නිසා අපි ඒ ගැන අවබෝධය අපිට තියෙන්න ඕන. මේක හැදෙන්නේ කොහොමද? මේ ක්‍රියාවක් කියන එක වෙන් කරලා අපි හඳුනා ගන්න කොහොමද කියන එක වගේ. ඒ නිසා ඔන්න බලන්න පහත දැක්වෙන ධාතු ප්‍රකෘති කියන එකට සමාන පදයක් තමයි ක්‍රියා මූල කියලා කියන්නේ. ඔන්න මතක තියාගන්න වචනේ ක්‍රියා මූල ධාතු ප්‍රකෘති කියන එකට සමාන පදයක් තමයි එහෙනම් ක්‍රියා මූල කියලා කියන්නේ. එතකොට ක්‍රියා පද වර්ග ගොඩ නගන්න කියලා කියනවා. මෙතන දීලා තියෙන 1 2 3 4 5. අස, කප, ලිය, තබ, රකි. දැන් මේ ටික අපි සකස් කරගෙන යන්න ඕන කොහොමද? මෙන්න මේ එකින් එකට මම ටියුටර් එක ෂෙයා කරලා දෙන්නම්. හොඳයි මේ තියෙන්නේ ඔබට නිකුත් කරපු නිබන්ධනය. මේකේ බලන්න ඔබ වාතයේදී සමහර අය ගාව නැතුව ඇති. නමුත් මේක අපි මෙහෙම බලාගෙන යමු. පහත දැක්වෙන ධාතු ප්‍රකෘති ඇසුරෙන් ඉහත සටහනේ දැක්වෙන ක්‍රියාපද වර්ග ගොඩනගන්න කියලායි කියන්නේ. දැන් ඉස්සෙල්ලාම අපි මේ අස කියන එක දාලා හදමු බලන්න. අස. තේරුණාද? අස කියන එක මේ වර්ග ටිකට දාන්න කියලා කියනවා. අස. මම මෙතන ප්‍රകൃතිය ලියන්නම්. ප්‍රകൃතිය කියන්නේ දැන් නාම ප්‍රകൃතිය කියන්නේ නාම පදයක මුල් ස්වරූපය. අපි ඒක කතා කරනවා මේ පාඩමේදී. අස ඔන්න. හරිද? නාම ප්‍රകൃතිය තමයි අස. ඔන්න මතක තියාගන්න අස. දැන් මේක හදන්න ඕන පූර්ව ක්‍රියාවක් කරලා මේක පූර්ව ක්‍රියාවක් වෙන්නේ අසා කියලා. ඔයාලා මෙහෙම ලියවනම් ඇති. අසා. ඊගාට මේක මිශ්‍ර ක්‍රියාවක් වෙන්නේ මම chart එකේ තියෙන පිළිවෙල යන්නේ. අසමින් තව විදිහකට පුළුවන් ඔබට මිශ්‍ර ක්‍රියාවක් කරන්න අස අසා කියලා. පැහැදිලිද? අසා. එතකොට මේක මේ අසා කියන්නේ පූර්ව ක්‍රියාවක්. මම මොන කියන්න? උපාසිකාව බණ අසා සෝවාන් වූවාය. කවදාවත් වෙන්නේ නැහැ. නමුත් මම එහෙම කියනවා. උපාසිකාව බණ අසා සෝවාන් වූවාය. හරිනේ? එතකොට අසමින් අසා. උපාසිකාව බණ අසමින් සිටියේදී සෝවාන් වූවාය. මේ කාලේ වෙන්න බෑ. බුද්ධ කාලේ වෙන්න පුළුවන්. නේද? අස
අසා. ඔන්න මේක තමයි අපේ ප්‍රകൃතිය ධාතු ප්‍රകൃති කිව්වේ ඒක. ක්‍රියාපදයේ මුල් ස්වરૂපය තමයි මේ අරගෙන තියෙන. ඔන්න මතක තියාගන්න. හරිද? ස්පෙන් එකක් තියෙනවනේ නේද ඔයාලට කියන්නේ. හරි. එතකොට අපි බලමු ආසා අසමින් අසාසා ඊගවට මෙන්න යන ප්‍රයෝජ්‍ය ක්‍රියාවලට අසවයි කියලා තමයි ප්‍රයෝජ්‍ය ක්‍රියාව හදන්න ඕන. අසවයි. ඔයාලා මට ලියලා දාපු එකක්වත් ඔයා වැළුවේ නෑ. හරිද? මේ මොකද මේක සාකච්ඡා කරන්න අවශ්‍ය නිසා වැලගාව තියෙන පොලේ අරගෙන හරි දාගන්න මේක. අසා අසමින් අසා අසවයි ඊගවට විධි ක්‍රියාව. විධි ක්‍රියාව ලිව හැකි අසනු. තව විදිහකට පුළුවන් අසන්න. කියලා නැත ලියා ගන්න. අසා අසමින් අසා අසවයි අසනු අසන්න. තව පුළුවන් ඉතින් අසනු මැනවි. ඔය බලන්නකෝ අසනු මැනවි. ඒකත් විධානාඛ්‍යාතයක් විධානයක්. මම කිව්වා මේ විධාන කියන ඒවා දෙන්න පුළුවන් ක්‍රමවේද කීපයක් තියෙනවා අපිට. එකක් පුළුවන් ආදරෙන් විධානයක් දෙන්න පුළුවන්. කරන්න දෙන්න එවන්න එහෙම පුළුවන් අපිට. කියන්න පුළුවන්. ඒකට අසනු ඒක ටිකක් කොහොමද? ඒක ටිකක් ගැඹුරට යනවා. අසනු කියන එක. පැහැදිලි අසනු කියන එක පොඩ්ඩක් යනවා. හරිද? අසවමින් වැරදිද කියලා අහන මොකේද අහන්නේ මේක? මගේ මේකට වෙන්න ගහනවා ඇත්තේ. අසවයි කියන එකට අසවමින් කියන්නේ නැහැ. අසවයි තමයි වෙන්නේ. අසවමින් කියන්නේ මිශ්‍ර ක්‍රියාවක් කරලා ඒක ප්‍රයෝජ්‍ය කරලායි තියෙන්නේ. හොඳයිද? මම අහලා තිබුණා වර්ෂී ප්‍රශ්නයක් අසවමින් වැරදිද සර් කියලා. ඔව් අසවමින් කියන එක වැරදි. හරිද? හරිද? අසවමින් කියන එක වැරදි ඈ. මේකට මේ අහන්නේ වයි කියලා දාන එකට අසවමින් කියන එක වැරදි. ඒක සකස් කරගන්න. හරිද? අපි යමු ඊගාව ක්‍රියා වර්ගයේ හදමු ගිහිල්ලා ආශිර්වාද ක්‍රියා ඇසේවා ආශිර්වාද ක්‍රියාව දෙන්න ඕනේ ඇසේවා කෙනෙක්ට එහෙම ප්‍රාර්ථනාවක් කරනවා. ඔහුට මොකද්ද? යහපත් ප්‍රාර්ථනා ඇසේවා. යහපත් වචන ඇසේවා. කියන අපිට පුළුවන් කතා කරන්න. යහපත් වචන ඇසේවා. වෙයිද? පුළුවන් නේද? ඒ වගේ. අපිට එහෙම පුළුවන් ප්‍රාර්ථනා කරන්න. ඒක තමයි ආශිර්වාද කරනවා කියලා කියන්නේ. ප්‍රාර්ථනාක්‍යාත කියලාත් ආශිර්වාද ක්‍රියාවලට කියනවා. හරි. ඊගාට මේ අසම්භාව්‍ය ක්‍රියා වර්ග දෙකකට එනවා. මම මෙතෙන්ට ගන්නවා අසම්භාව්‍ය ක්‍රියා වර්ග දෙක. මම මේ chart එකේ පිළිවෙලින් හදන්නේ. ඒ නිසා ඔයාලට ගැටලුවක් වෙන එකක් නැහැ. අසම්භාව්‍ය ක්‍රියා වර්ග දෙක. මම මේ ඇලගිරි ගහගෙන යන්නේ එක එක වර්ගින් වර්ගෙට. මේ ඇලගිරි ගහලා තියෙන මෙතන. පැහැදිලිද මේ මේක පාඩකනස් කරන්න. මේ එක එක වර්ග මේ ඔයාලගේ chart එකේ තියෙන ඒක වර්ග. ඊගාවකට යනවා. ඊගාවකට තියෙන්නේ කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා හදලා ඉන්න ඕනේ. මොකද අසම්භාව්‍ය ක්‍රියාවල වර්ග දෙකක් තියෙනවා කියලා මම එදා කිව්වා. එකක් තමයි අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා. අනියමාර්ථයක් හඟවනවා. ඒ අනියමාර්ථය තමයි හඟවන්නේ මුල කාරණා වුණොත් විතරයි දෙවෙනි එක වෙන්නේ කියන එක. ඒකයි අනියමාර්ථයක් කියන්නේ. තේරෙනවද? ඒක තුල ගැබ් වෙච්ච වෙනත් අර්ථයක් තියෙනකොට අන්න ඒකට අපි කියනවා අනියම් අර්ථයක් ඒ තුල හඟවනවාය කියලා. පැහැදිලිද? ඒකට අසම්භාව්‍ය ක්‍රියාවල අනික් වර්ගය තමයි කාලාර්ථය. කාලයක් හඟවනවා. ඒ තමයි වර්තමාන කාලේ හල්දයන්යි දීයන්යි දෙන පදේ. මම ඒකට තමයි ඉස්සෙල්ලාම ලියන්නේ අසද්දී. අසද්දී ඔබ පුළුවන් ඇසෙද්දී කියලා ලියුවා කියන්න. හරිද? ඇසෙද්දී එහෙමත් පුළුවන්. අසද්දී ඇසෙද්දී පුළුවන්. පැහැදිලිද? මේකට මෙයා දාලා ගොන්බාන කියන වචනේ විසන්ධි කරන්න. මම පස්සේ කරලා දෙන්නම් ඈ. හරිද? මම පස්සේ ගොන්බාන විසන්ධි කරලා දෙන්නම් ලිනුකේ. හරිද? දැන් මේක බලා ගන්නකෝ. ඇසේවා ඈ. හරිද? අසමින් අසස අසවයි අසනු අසන්න අසනු මැනවි. ඇසේවා. මොන ඇසේවා කියන එකේ තියෙනවා මොකද්ද? ඇසේවා කියන එක තව එකක් මම දාලා තිබුණා. ඇසේත්වා කියලා එකක් තමයි නැහැ. අසද්දී කියලා ගන්න පුළුවන්. මේක ඇසෙද්දී. පාඩ වෙනස් කරලා යන්න නැත්නම් ඔයාලට අපහැදිලි වෙයි. එකම જાතියට පද ටික යන්නේ. ඒක නිසා මේ ලිව්වේ මම අසද්දී ඇසෙද්දී මේ ලිව්වේ කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාපදයේ. ඊගාවට යනවා මම අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාපදයට. අනියමාර්ථයක් වවන අසම්භාව්‍ය ක්‍රියාපදයක් අපිට තියෙනවා. ඒ මොකද්ද? අසත්වා. නෑ. මොකද එතන තියෙන්නේ ඇසුවොත් බණ ඇසුවොත් සෝවන්. එහෙනම් පුළුවන් අපිට කියන්න බණ ඇසුවොත් සෝවන්.
තේරුණාද? අපි කියන්නේ මේක වුණොත් විතරයි මේක වෙන්නේ. වෙන මොනවා කළත් දානේ දුන්නත් සිල් රැක්කත් මොනවා කළත් හරියන්නේ නැහැ. බණ ඇසුවොත් විතරයි සෝවාන් වෙන්නේ කියලා මේ තුල අර්ථයක් ගැබ්බෙනවා. හරිද? මේ ලිව්වේ අපි මේ අස කියන ධාතු ප්‍රകൃතිය පරිවර්තනය කරලා එළියට. මම යනවා ඊළඟ එකට මේක ලේසි ඔබට මම නමුත් මේ කීප දිනක ඉල්ලීම තමයි මම ඊට කරන්නේ. කීප දිනක් කියලා දුන්නා අපිට ඒක පැහැදිලි නෑ මදි තේරුන්නේ නෑ කියලා. හරිද? ඊගාට බලමු අපි අපා කියන එක. අප කියන වර්ෂ උත්තරය වගේ දාලා තිනවා. පස්සේ බලමු අපි ඒක. ඊගාට අපි යමු බලන්න එතෙන්ට. කප මට පූර්ව ක්‍රියාවක් කරලා දෙකක්වත් ඒක කපා කියලා ගන්න පුළුවන් පූර්ව ක්‍රියාව. මිශ්‍ර ක්‍රියාවක් කරලා ගත්තොත් කපමින් කියලා ගන්න පුළුවන්. ඊගාට තව එකක් තමයි කප කපා. කපා කියලා ගන්න පුළුවන්. ඊගාවට මම මිශ්‍ර ක්‍රියා වර්ග දෙවිදිහටම ලිව්වා. හරි? ඊගාට ප්‍රයෝජ්‍ය ක්‍රියා. එන බලන්න ප්‍රයෝජ්‍ය ක්‍රියාව කප්පවයි. කප්පවයි. තේරුණාද? කප්පවයි කෙනෙක් ලවා කරවා ගන්න ඕන ප්‍රයෝජ්‍ය ක්‍රියාව කියන එක. කප්පවනවා. කෙනෙක් ලවා දැන් මෙහෙම කියමුකෝ අපි. නිවෙස්හිමියා කම්කරුවා ලවා ගස කප්පවයි. අන්න කම්කරුවාට කියලා තමයි ගස කප්පවා ගන්න. දැන් නිවෙස්හිමියා ගස කප්පවයි කියන එක ඇතුලේ කෙනෙක් නෑනේ. කෙනා තමයි අපි දාලා තිබුණේ. කවුද? කම්කරුවා ලවා. කම්කරුවා ලවා. හරිනේ. හරි. ඊගාවෙකට යමු එහෙනම් ඔන්න බලන්න දැන් මම කියලා දුන්නා මෙතන ක්‍රියා වර්ග තුනක් තියෙනවා මේ ඇලගිරි ගහන්නේ ක්‍රියා වර්ගය වෙන් කරනකොට. ඊගාවකට යන්නේ මම ඒ තමයි විධික්‍රියා. කපනු ඔබට හුරුම විධික්‍රියාව ඒක ඊගාවට කපන්න ඒකත් විධික්‍රියා මතක තියාගන්න. ඊගාවට කපනු මැනවි හරි මැන හරි කමන්නේ. මැනවි මැන දැන් අතීත කාලේ තිබුණා කපවා බෑ. හරිද? කපවයි වෙන්න ඕන කපවා බෑ. මේ පදේට අහන්නේ කපවා බෑ කපවයි වෙන්න ඕන. හරි කපනු කපන්න කපනු මැනවි. ඔන්න. මේවා මේ අතීත කාලයේ දෙද්දී පැහැදිලිද මම කියන එක? කපව පුළුවන් මෙතන. කපව විධික්‍රියාවක් විදිහට පුළුවන්. කපව. තේරුණාද? කපන්න කියන එක තමයි. මේ ටික ඔක්කොම ගන්න පුළුවන් විධික්‍රියා විදිහට මම මෙතන ලියුවා විධික්‍රියා 1 2 3 4. හතරක් කියලා තියෙනවා ඔන්න විධික්‍රියාවල් සකසා ගන්න පුළුවන් විදිහ. මේ විධික්‍රියා විවිධ ස්වරූප තියෙන බව ඔබට පේනවා ඇති. පේනව නේද ඒකේ? මේ විවිධ ස්වරූප තියෙනවා මොනවද? හරි මේකේ තියෙනවනේ විවිධ ස්වරූප දීලා තියෙනවා. මෙන්න බලන්න කපා කපමින් කප කපා කප්පයි කපනු කපන්න කපනු මැනවි කපව. කියලා මම මේ හැදුවා විධික්‍රියා ටික. ඊගාවෙකට යනවා මම. ඊගාව කොටස තමයි මොකද්ද? කපනු කපන්න කපනු මැනවි කපව කියලාම ගන්න පුළුවන්. ඊගාව වර්ගයට යනවා ඒ තමයි ආශිර්වාද ක්‍රියා. කැපේවා අත කැපේවා. එහෙනම් මේකෙදීන් බහුවචන කරලා ඕනනම් ඔබට පුළුවන් කැපෙත්වා කියලා ගන්න. කැපෙත්වා කියලාත් ඕනනම් බහුවචන කරලා ගන්න පුළුවන්. කැපෙති කියන එක බහුවචන කරලා ගන්න කැපේවා කියලා. තේරුණාද? කැපේවා කියලා ගන්න. එහෙම නැත්නම් කැපෙත්වා කියලා ගන්න. තේරුණාද මම කියන එක? කපනු කපන්න කපනු මැනවි කපව කැපේවා කැපෙත්වා. ඔයාලා අහන ප්‍රශ්න වලට මම පසු උත්තර දෙන්නම්. පාඩම යන අතර ඒවට උත්තර දෙන්න බෑ. හරිනේ? කපා කපමින් කප කපා කප්පවයි කපන මේ ටික හරි. එතකොට මෙන්න මෙතෙන්ට ආව ආශිර්වාද ක්‍රියාව ලිව්වා අපි. ඊගොල්ලෝ බලන්න අසම්භාව්‍ය ක්‍රියා. අසම්භාව්‍ය ක්‍රියා බලන්න කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා. කාලාර්ථය මම කිව්වා කාලයක් හඟවනවා නම් ඒ කාලය තමයි එතන අසම්භාව්‍ය ක්‍රියාව වෙන්නේ. හරිද? කැපෙත්වා. කපත්වා කියන එක මොකද කියන්නේ? කපත්වා හරිද කියලා. කපත්වා බෑනේ. කපත්වා කියන්නේ ප්‍රාර්ථනාක්‍යයක් විදිහට ගන්න බෑනේ. අර දැන් ආවේ ප්‍රාර්ථනාවක් කියන්නේ කෙනෙකුට වේවා කියලා. කපත්වා කියන්නේ මෙතන නියෝගයක් ලෙස යන්නේ. නේද? ඒ නිසා කපත්වා කියන ගන්න බෑ කැපෙත්වා. ඉබේ අත කැපෙත්වා. පිහියට අත කැපෙත්වා කියලා ප්‍රාර්ථනා. නේද? අපි එහෙමනේ කියන්නේ. එහෙම කියන්නේ අපි අත කැපේවා. ඒකනේ කියන්නේ. ඊගාවෙකට යමු. ඒකේ තමයි අසම්භාව්‍ය ක්‍රියාවල වර්ග දෙකක් අපි හදන්න යනවා. එකක් කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාව අනික එක අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාව. කාලාර්ථයේ බලන්නකො ඉස්සෙල්ලාම ඒක හල්දයනදී යන එන්නේ මොකක්ද එන? කපද්දී. මේක මිශ්‍ර ක්‍රියාවත් එක්ක ඔයාලා පටලව ගන්න එපා. කපද්දී. ඉතින් අනියමාර්ථය ගන්න පුළුවන් වුණනම් මෙහෙමත් පුළුවන්. කැපෙද්දී ගන්නත් පුළුවන්. ඒකත් හරි. ඒකත් හරි. කපද්දී කැපෙද්දී. හරි. ඊගාව
ඔත් දාලා ගන්නවා කැපුවොත් කයන්නේ කැපුවොත් හරි මෙතන ඉතින් තව විදිහකට ඕනනම් පුළුවන් කප නිසා කැපුණොත් කියලාත් ගන්න හැටි කැපුණොත් හරි මෙහෙමත් ගන්න පුළුවන් නොත් නෙමෙයි නොත් කැපුණොත් ඔය විදිහට ඔබට ඒක සකස් කර ගන්න පුළුවන් මට මේකේ ඔයාලට වැටහිලා තියෙන්න ඕන කියලා මම හිතන්නේ මම කියන්නේ ඔබට මෙන්න මේක මේ මිශ්‍ර ක්‍රියාපද මොකද්ද මේකේ ස්වરૂපය ඔබ හඳුනනවා හරි මොකද එතකොට ඔබට දීලා තියෙන වාක්‍ය හතරක් දෙනවා කියන්නකෝ 2009 ක ප්‍රශ්න පත්‍රයේ වාක්‍ය හතරක් දීලා තියෙනවා ඒ වාක්‍ය හතරේ ඔබෙන් අහනවා පිළිවෙලින් උත්තර ටික දීලා උත්තර කියලා දීලා පිළිවෙලින් අහලා තිබුණා මොනවද මේ ක්‍රියා වර්ග කියලා නිවැරදිව දැක්වෙන වර්ණය තෝරන්න. ඒ කියන්නේ මිශ්‍ර ක්‍රියා, පූර්ව ක්‍රියා වාක්‍ය හතරක මිශ්‍ර ක්‍රියා, පූර්ව ක්‍රියා, අසම්භාව්‍ය ක්‍රියා ඔහොම කියලා වෙලා දුන්න වාක්‍ය හතරක් අපිට තිබුණා. පැහැදිලිද? ඒකේ මේ වගේ අපි පිළිවෙලින් සකස් කරගන්න දැනගන්න ඕන. මොකද මේක ප්‍රශ්න 50කට ඔබට උත්තර ලියන්න වෙනවා. ඒ ප්‍රශ්න 50 ලියන්න මහා ලොකු කාලයක් ගන්න බෑනේ. නේද? අපිට පැයම වියදම් කරොත් පාඩුයි ඒක. ඒකට අග්ගාලා අපි විනාඩි 45කදීවත් අඩුම විනාඩි 50ක කියන්න බෑ විනාඩි 50කදීවත් කාලා අවසන් කරන්න ඕනේ. මොකද අනික් එකට තව විනාඩි 40යි ඉතිරි වෙන්න ඔබට. ඒකයි තමයි. හරි අපි යමු ලිය කියන එකට. ලිය කියන්නේ කාන්තාව කියන අදහසින් නෙවෙයි. මෙතන ලියනවා කියන පදේ තමයි මේ ගන්න ලිය කියලා. ලිය කියලා ගන්න ලියනවා කියන පදේ. හරිද? ලිය කියන්නේ ලියනවා කියන අර්ථය තමයි දෙන්නේ මේ වර්ති උත්තර ටික ගරගම් බලනකොට කලින් කවුද දැම්ම ගත්තේ නැහැ මම. මේ තියෙන්නේ ඔයාලගේ ශිෂ්‍යාවක් වර්ෂය යොමු කරපු උත්තර ටිකනේ ලියා එතකොට පූර්ව ක්‍රියාව ලියා හරිනේ අන්න ලියා ඊගාවට ලියමින් මොකද්ද මිශ්‍ර ක්‍රියාව ඒකත් හරි ලියමින් ඊගාවට ලියා ඒක දිත්ත කරලා තියෙනවා කෙනෙක් ලවා කරවන විදිහ ලියවයි කියලා දීලා තියෙනවා ඊගාවට ලියනු ලියන්න ලියව් ඒ ටික හරි කොහොම ඒ ටික මොනවද? අපි බලමු තව දාන්න පුළුවන්ද කියලා මේවට. ලියවා. ලිය වේවා නේද? ලිය වේවා. ලිය වේවා. ලියවා නෙමෙයි ලිය වේවා. ලියද්දී හරි ලියුවොත් හරි. හරිද? ලියුවොත්. 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 මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන් ලියා කියන්නේ පූර්ව ක්‍රියාව. ලියමින් ලියා කියන්නේ මිශ්‍ර ක්‍රියාව. ලියවයි කියන්නේ කෙනෙක් ලවා කරවන ප්‍රයෝජ්‍ය ක්‍රියාව. ලියනු ලියන්න ලියව් ලියනු මැනවි තව දාමු. මෙන්න මේව ඔයාලා පටලව ගන්න ඕනේ. ලියනු මැනවි වගේ ඒවා ඔබට පේන්නේ නෑ. ඒවා විධාන වගේ. ඒවා විධාන. තේරුණාද? ලියන්න ලියනු ලියව් ලියනු මැනවි සාතුලයි. ලියනුත් පුළුවන්. මේ විධානාක්‍යත ගොඩක් හදන්න පුළුවන් අපිට. මේක අරමාවිකයි. අදරෙන් කරන විධානාක්‍යතත් අපිට තියෙනවා. අනදරෙන් කරන විධානාක්‍යතත් අපිට තියෙනවා. පැහැදිලිද මම කියන එක? අදරෙන් කරන ඒවාත් තියෙනවා අනදරෙන් කරන ඒවාත් තියෙනවා. වර්ග දෙකම අපිට තියෙනවා. සිංහල භාෂාවේ වර්ග දෙකම භාවිත කරනවා. ඉතින් මතක තියාගන්න. හරි නේද? එහෙනම් මේක ලිය වේවා. මේ ප්‍රාර්ථනාවක් කරනවා. මේක මම බහුවචනෙත් ඔබට දෙන්නම්. ලිය වේවා කියන එක බහුවචනේ තමයි ලිය වෙත්වා. ලිය වෙත්වා. හරි. මෙන්න මේ දෙකම අසම්භාව්‍ය ක්‍රියාගණයේ ගන්න අපි මේ දෙකම අසම්භාව්‍ය ක්‍රියාගණයටයි දාන්නේ. හරි. මේ අන්තිමට දාලා තියෙන දෙක අසම්භාව්‍ය ක්‍රියාගණයටයි දාන්නේ. පැහැදිලිද? මෙන්න ඒ තියෙන අසම්භාව්‍ය ක්‍රියා වර්ග දෙක. මේක ලියද්දී කියන එක තියෙනවා. ඊගාවට ලියුවොත් කියන එක තියෙනවා. පැහැදිලි නේද මම කියන එක? හොඳයි අපි යමු ඊළඟ එකට. අපි යමු ඊළඟ එකට. හරි අපු එහෙනම් යමු. ඒ තමයි තබ. තබන්න කියන අර්ථයෙන් තමයි මේ තබ කියන්නේ. තබ. හරි. තබ. ඔන්න. තබ කියන එකේ සමහර වෙලාවල් වලට ඔබට එන්න පුළුවන් මේ වගේ ක්‍රියාමූලය වෙන් කරලා ගන්න. ක්‍රියාමූලය වෙන් කළා මේක මිශ්‍ර ක්‍රියාවක් කරන්න කියලා. ඔන්න තබ කියන එකට යනවා. හරි බලමු. තබ. මම කලින් වෙන් කරේ තබ. එතකොට මේ තබ කියන එකට යනවා නම් ඔන්න බලන්න අපි ඒකේ මිශ්‍ර ක්‍රියා මේ පූර්ව ක්‍රියාව හදමු. තබා. තබ කියන එකේ පූර්ව ක්‍රියාව තමයි තබා කියන්නේ. ඒක අපි දැන් ඇය පොත මේසේ උඩින් තබා කොහෙද මිදුලට ගියායි. ඇය හරි වුණා ගන්න පුළුවන් ඒක. ඇය පොත තබා මිදුලට ගියායි. ඇය පොත මේසේ උඩ තබා මිදුලට ගියායි.
ඈ පෑනගෙන ලිව්වා. ඔහු බෑගේ තබා ක්‍රීඩා පිටියට ගියේය. ඉතින් පුළුවන් අපිට ලියන්න. තබා කියන්නේ මේ පූර්ව ක්‍රියාව. මම කියලා දුන්නා එදා පූර්ව ක්‍රියාවක් කියන්නේ මොකද්ද කියලා. අවසාන ක්‍රියාවට පෙර දැන් මම අවසාන වාක්‍යෙදි මම මතක් කරන්න. ක්‍රීඩා පිටියට ගියේ කියලානේ මම කිව්වේ. ඒකට ක්‍රීඩා පිටියට ගියේ කියන්නේ අවසාන ක්‍රියාව. ඒක කරන්න කලින් ඔහු බෑගේ තබා බෑගේ තියලා තමයි ගියේ. එහෙනම් අවසාන ක්‍රියාවට පෙර ඉවර වෙන්න ඕන මොකද්ද? මෙන්න මේක ඉවර වෙලා තියෙන්න ඕන. ඒකයි තබා කියලා ගත්තේ. බෑගේ තබා තියලා ඉවර වෙලායි ගියේ. තිය ගියා නෙමෙයි. අපි යනවා ඊළඟ එකට. ඒක තියයි යන්නේ. ඒක තියා තමයි යන්න වෙන්නේ. ඒක බලන්න ඕන. මෙන්න බලන්න. ඒක තබමින්. ඔය දන්නව මේක. තබමින් තබ තබා. තබ තබා. තබ තබා. ඊගාවකට අපි යමු. ඊගාවට අපිට හදන්න තියෙන්නේ කෙනෙක් ලවා කරවන ක්‍රියාව එක ප්‍රයෝජ්‍ය ක්‍රියාව කියලා අපි කියනවා. කෙනෙක් ලවා කරවා ගන්න එක ඒ තමයි තබ්බවයි. තබ්බවයි. මේක දැන් ඔබට හිතෙන්න පුළුවන් තබවයි කියන එක හරියද කියලා. ඒක එච්චර වැරද්දක් නම් දාන්නේ නැහැ. නමුත් ඒක සුද්ධ විදිහට අපේ ආඛ්‍යාතයේ ගොඩ නැගෙන්නේ නැහැ. ක්‍රියාව ගොඩ නැගෙන්නේ නැහැ තබවයි කියන එක. අපි දැන් ඕක භාවිතයක් තියෙනවානේ. තබ්බවයි තමයි වෙන්න ඕනේ. ඒක ඔබ වැරදි දාන්නේ නැහැ ඒකට උත්තරේට. නමුත් ඒක 100%ක් නිවැරදි වචනයක් නොවන වගේ මතක තියාගන්න. කියන්නේ නිවැරදි එක මේකයි. ඔබ නිකන් එනම එක ලියන්නේ නැතිව එනම එක ලියන්නේ නැතිව පොඩ්ඩක් බලන්න. හරිද? ඊගාව එක තමයි විධානාක්‍යයට වලට යනවා අපි තබන්න මම යට ගන්නම්. තබන්න ඔන්න බලන්න තව එකක් තියෙනවා. තබනු විධානාක්‍යයට. ඒක ගොඩක් තියෙනවා. තබව්. ඔබට වැඩිපුර ඇහෙන්නේ විධානාක්‍යයට නේද? තබනු මැනවි. දැන් ඒක නම් අපේ භාවිත වෙන්නේ නැහැ. අතීත ව්‍යවහාරවල භාවිත වුණානේ. තබන මැනවි. තබනු. ඒ ටික ඔක්කොම අපි කියන්නේ මොනවා කියලාද? විධි ක්‍රියා. මේ තියෙන්නේ විධානාක්‍යාත. එහෙම නැත්නම් විධි ක්‍රියා. දැන් මම කිව්වනේ නිල්මිනි මගෙන් අහනවා තබ්බවමින් කිව්වොත් හරිද සර් කියලා. මෙතෙන්දිනේ ඔය අහන්නේ. බෑනේ මෙතන මෙහෙමයි තබමින් කියන එක ඔබට මේ නිල්මිනි ආවොත් තබමින් කියලා පදේ දීලා මේක ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කරන්න කියලා එතකොට හරි. හැබැයි මෙතන තියෙන මූලයත් එක්ක අපි එක විදිහක් තිබුණා හදාගෙන ගියේ. නිසා ඒකට ඔයා ඔය කියන එක හරි. තබ්බමින් කිව්වොත් හරිද කියලා අහනවා. හැබැයි ඒක තබමින් කියලා අන් දාලා දෙන්න ඕන මිශ්‍ර ක්‍රියාවක් කරලා. එහෙම නැත්තම් බෑ. මොකද මෙතන තබා කියන එක දැන් මෙහෙම පුළුවන්. තබ්බවති බහුවචන කරන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නෑ ඔබට මේ. පුළුවන් තබ්බවයි පුළුවන් බහුවචන කරලා තබ්බවති පුළුවන්. අපි එහෙම ලියන්නේ නැතුවනේ යන්නේ. එනිසා ඒක ගන්න පුළුවන් වැරදි නෑ තබ්බවමින් කියන එක. හැබැයි ඒකට තබමින් කියන පදේ දීලායි තබ්බවමින් කියලා හදන්න වෙන්නේ. එහෙම නැතුව හදන්න බෑ. හරිද? මෙන්න මෙතෙන්දී අහන්න ඔය තබ්බවයි කියන එක තබ්බවමින් බැයිද කියලා අහන්න. පුළුවන්. ඉතින් මේක දුන්නොත් තබමින් කියලා දීලා ඒක මොකද්ද ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කරන්න කිව්වොත් පුළුවන්. නැත්තම් බෑ. මින් කියන්නේ මිශ්‍ර ක්‍රියාවක් වෙලා ඉවිල්ලා තියෙනවා. ඊගායකට යනවා අපි. ඒ තමයි ප්‍රාර්ථන ආඛ්‍යාත. එහෙම නැත්නම් ආශිර්වාද ක්‍රියාව. ඒ තමයි තැබේවා. තැබේවා ඕනම් අර කියන විදිහට බහුවචන කරලා දෙන්න මම ඕනම් මේක තැබෙත්වා. තැබෙත්වා. තැබේවා තැබෙත්වා. තැබේවා. පුළුවන් නේ. පොත මේසේ උඩ තැබේවා. එහෙම පුළුවන්. ඊගොට මේ අපි යමු මොකේද යන්නේ? අපි යනවා අසම්භාග ක්‍රියාවලට. අපි යන්නේ මොන අසම්භාග ක්‍රියාවද? ඉතලා මුලින්ම තියෙන මෙතන කාලාර්ථය. එහෙනම් තබද්දී බලන්න කාලාර්ථය ගත්තේ තබද්දී. ඊගායක අනියමාර්ථය ගන්නේ තැබුවොත්. දැන් මම මේකේ තව විදිහක් කියන්නද ඔබට? තැබුවොත් කියලා සමහර වෙලාවලට මේ වොත් කියන එක හොත් දාලා ගන්න. ඒකෙත් ගැටලුවක්. අපි ඒක ගොඩක් භාවිත කරන්නේ කතා කරන ව්‍යවහාරයේ තමයි තැබුවොත්. කළහොත් අපි කළොත් කියලා කියන එක තමයි කළහොත් වෙලා එන්නේ. පැහැදිලිද මම කියන එක? තැබුවොත් කියලා අපි ගන්නෙ. තබද්දී තැබුවොත්. මේ දෙකම මොනවා කියලාද මම කියන්නේ? මේ කියන්නේ
මේ දෙකම පොදුවේ. ඔබට මේ ක්‍රියා වර්ගයේ තිබුණොත් බෑ. තබනේ තියෙන්නේ. තබත්වා වැරද්ද කියලා අහනවා. තබත්වා මෙතෙන්ට ගන්න. හරි. තබද්දී මෙතෙන්ට ගන්න පුළුවන් නේද? මේ අරන් තියෙන තබද්දී. තැබෙද්දීද? තැබෙද්දී ඉතින් ඒක නිරුත්සාහක කරොත්නේ. නිරුත්සාහක ක්‍රියාවක් කළා තැබෙද්දී කියලා ගන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. ඒක හරි හැබැයි නිරුත්සාහක කරලා ගන්න නිකම්ම ගන්න බෑ. නිරුත්සාහක ක්‍රියාවක් නැතිව ඔබ තැබෙද්දී කියලා ගත්තොත් ඔයාලා වැරදි. හරි. එසා මේකට අනුරූපවම ඔබට ඒක වචන නම් ඒක වචන බහුවචන නම් බහුවචන ඊට අනුරූපව ගන්න මතක තියාගන්න. හරි අපි යමු අන්තිමකට. ඒ කියන්නේ ඒක ගැටලු තියෙනවානේ. ඒක තේරෙන්නේ නැත්නම් තියෙනවා අරකට. හරි. ඒකට රකි. රති කියලා ගෙහුවේ දැක්කනේ. රකි. හරි අපි යමු රකි කියන එක හදමු බලන්න. දැන් මෙන්න ඔන්න රැක. රකි කියන එක රැක. කිකිලිය බිත්තර රැක පැටවුන් බිහි කළාය. කිකිලිය මොකද කළේ? බිත්තර රැකලා තමයි හිටියේ. රකින්න ගමන් පැටව බිහි කළේ නෑනේ. කිකිලිය බිත්තර රැක පැටවුන් බිහි කළාය. ඉස්සෙල්ලාම කළා හිටියේ කිකිලිය බිත්තරේ දැම්මා. ඊට පස්සේ මොකද කළේ? බිත්තරේ රැක්කා. ඊට පස්සේ තමයි පැටවුන් බිහිුනේ. අවසාන ක්‍රියාව ලෙසයි පැටව බිහි වෙන්නේ. බිත්තර රැකීමයි පැටව බිහිවීමයි එකට සිදු වුණේ නෑනේ. ඒකයි රැක කියන්නේ. රැකලා ඉවර වුණාට පස්සේ තමයි මොකක් වෙන්නේ? පැටව මොකද කියනවා? කිකිලිය බිත්තර රැක පැටවුන් බිහි කළාය. ඊගායකට යමු අපි රැක. ඊගාවට යනම මේක මිශ්‍ර ක්‍රියාවක් කරනවා. හරි? මිශ්‍ර ක්‍රියාවක් කරනවා. රකිමින් දිත්ත දානවා නම් රැක රැකා හරි කමන්නේ. මේක රැක රැකා වුණත් කමන්නේ. එහෙමත් ගන්නවා අපි. රැක රැක හෝ රැක රැකා. ඒක ඇතුවන්නේ නැහැ. මිශ්‍ර ක්‍රියාවක්. ඊගාවට යනවා ප්‍රයෝජ්‍ය ක්‍රියාවක්. ඔන්න බලන්නකෝ රකවයි කියලානේ ඔයාලා ලියන්නේ. රකවයි කියලා ලියන්න එපා. ඒක සුද්ධ නෑ. ඒක වචනේ අර සුනම්මේ නෑ ඔබ ලියන එක. වචනයක භාවිතයක් තියෙනවනේ. ඒ භාවිතයට එන්නේ. රකවයි කියන එක නෙවෙයි. රක්කවයි. එහෙනම් පද නෑනේ අපේ රකවයි කියලා අපි පද භාවිත වෙන්නේ නෑ අපි සාමාන්‍යයෙන්. අපි කියන්නේ රක්කවයි. කිකිලිය කුකුලා ලවා බිත්තර රක්කවයි. කුකුලාට රැග් එකක් දෙන්න හිතුණා කිකිලිට. මොකද හිතුනේ? උටක බිත්තර රැකවි කියලා. හරිද? හරි. එහෙනම් රක්කවයි කෙනෙක් ලවා කරගන්නා ක්‍රියාව. ඒක තමයි ප්‍රයෝජ්‍ය ක්‍රියාව කියලා එන්නේ. හරි. ඊගාවකට යන්න විධි ක්‍රියාව. රකින්නු. රකින්නු. හොඳින් කියමු. රකින්න. ඊගාවට රකින්නු මැන. මැන හරි මැනවි හරි ඕන එකක්. රකින්නු මැනවි. ඊගාව විධි ක්‍රියාව නැතියන්නේ රකින්නු මැනවි. රකින්නු රකිව්. රට රකිව්. විතරම ගන්නෝනේ නේ. රකිව්. එන්න මේ ලිව්වේ මොනවද? විධි ක්‍රියා ටික. ඊගාවට යනවා ඊළඟ පෙළේ යන්නේ. මේ ලියන්නේ මොන ක්‍රියා ටිකද? මේ ලියන්නේ ආශිර්වාද ක්‍රියා ටික. රැකේවා. ඔබට බහුවචන කරන්න අවශ්‍ය නම් මේක රැකේත්වා කියලා දැම්මට වැරද්දක් නැහැ. රැකේවා. ඊටම රැකේත්වා. රැකේත්වා. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් රකීවා. දැන් මට කියන්න කොහොමද? ඇය රකිත්වා. ඒක තමයි අහන්නේ. රකිත්වා. දැන් මොකද කියන්නේ ඔබ කියන්නවද බලන්න. දැන් අපි මේ මම ඔය පදයක් කියන්නකෝ. දැන් බුදු සසුන බැබලේවා. හරිද? බුදු සසුන බැබලෙත්වා. මේ දෙවි විදිහට ගන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලා කියනවා වගේ රකිත්වා කියන එක මොකක් විදිහට දෙන්නේ? ඒක අවශ්‍ය නම් ඔබට බහුවචනාර්ථයේ රැකෙත්වා කියලා ඉබේ වෙනවා වගේ. මොකද? රකිත්වා කියලා ගන්න පුළුවන්. හැබැයි මේ රකිත්වා කියන එක යෙදෙන තැන අනුව ඔබ කල්පනාකාරී වෙන්න ඕන. ඒක යෙදෙන්නේ මොන අර්ථයෙන්ද කියලා වාක්‍යයේ මොන අර්ථයෙන්ද කියලා. සමහර විට රකිත්වා කියන එක අවසාන වෙන ක්‍රියාව නෙමෙයි මේක. දැන් ඔබට මම මෙහෙම කියන්නම්. මේ හැම පදයක් අවසානෙටම දාන්න ඕන මාර්කයක් වල දාන්න. මොකද්ද? මාර්කයක් කියන්නේ මොකද්ද ඒකට කියන්නේ මම විරාම ලක්ෂණයක් අපි දාන්න. ඒ දාන එක තමයි මේ. දැන්
ඒ කියන්නේ මේක දැම්මහම මේ වාක්‍ය ඉවරයි. හැබැයි මෙතනින් එහාට රකිත්වායයි ඔහු කීවේය කියලා කිව්වොත් මේක අවසාන ක්‍රියාව නෙමෙයි. මේක ආශිර්වාද ක්‍රියාව නෙමෙයි. එහෙම වුණොත් ඔබ කල්පනාකාරී වෙන්න ඕන. අවසානෙටයි මේක යෙදිලා තියෙන්න ඕන. තේරුණාද? රකිත්වා එතකොට හරි ගැටලුවක් නෑ. සමහර අවස්ථාවල මේ රකිත්වා කියන පදය යෙදෙනවා මෙන්න මේ තැනට ගිහිල්ලා. මොන තැනටද? විධික්‍රියා ආඛ්‍යාතයක් ලෙස යෙදෙනවා. හැබැයි ඒක අවසානට නෙවෙයි තියෙන්නේ. ඒක තව එහාට යනවා. තේරුණාද? විතර රකිත්වා යයි නියෝග කළේ. දැන් ඔබ මොකද කියන්නේ රකිත්වා කියන පදේ කියන්නේ? දැන් මොකද කියන්නේ? රකිත්වා කියන එක විධානයක් ලෙස යනවා. ඉතින් රකිත්වා කියලා අවසාන කළොත් අන්න ආශිර්වාද ක්‍රියාවක් එතන ඉවරයි. ඒකයි. නිසා මේක පොඩ්ඩක් ඔබ කොටු කරලා දාන්න. ලියන්න ඒක ඉවර කරගන්න නෑ. ලියන්න හැබැයි වාක්‍ය අනුව කල්පනාකාරී වෙන්න ඕන. නැත්තම් වරදින නෑ. ඔබ වාක්‍ය කියවලයි බලන්නේ. වාක්‍ය අනුවයි බලන්නේ. මේක නිකන් දෙන්නේ නෑනේ. නිකන් දුන්නොත් දෙන්නේ ඡේදයක් හරි කවියක් හරි දීලා ඒක ඔපුටලා ලියන්න කියලා. හරිද? ඊගාකට යමු අපි. ඒ තමයි අසම්භාව්‍ය ක්‍රියා. දැන් අසම්භාව්‍ය ක්‍රියා වර්ග දෙකක් තියෙනවා. රකිද්දී. දැන් ඔක මිශ්‍ර ක්‍රියාවක් වගේ හිතෙන්නේ නෑනේ. රකිද්දී. දැන් රැකෙද්දී කියලා අහන්න එපා මගෙන්. ඒක රැකෙද්දී බැයිද කියලා. රැකෙද්දී කියන්නේ නිරුත්සාහකයට ගියාම හරි රැකෙද්දී. කර්මකාරකයට ගිහිලා ඔබ ඒක අනියමාර්ථයක යොදනවා නම් හරි. ඊගාවට රකිත් රැක්කොත්. රැක්කොත්. හරි. හරි. රැක්කොත්. හරිද? රැකුනොත් කියලා දාලා තියෙනවා වරුසි. රැකුනොත්. රැකුනොත් ඒක කමන්නේ. රැක්කොත්ම තමයි. රැකුනොත් මේක නිරුත්සාහකින් ඉන්නේ. රැක්කොත් රැකුනොත් විතර රැක්කොත් කුරුළු පැටවලදී. ඒ වගේ එකක් නෙවෙන්නේ. රැකේ නැත්තම් වෙන්නේ නැහැ කියන අර්ථයක් මෙතන තියෙනවා පේනවද ඔයාලට? පළවෙනි එක උනේ නැත්තම් දෙවෙනි එක වෙන්නේ නැහැ කියන අර්ථයක් මෙතන තියෙනවා. ඒකයි මේ කිව්වේ. හරිද? හරි එහෙනම් මේ කොටස අවසාන වෙනවා. මොන කොටසද මේ අවසාන වෙන්නේ කියන්නකො මට? මේ අවසාන වෙන්නේ අපි කතා කරපු ක්‍රියාපදවල අර්ගිය සතිය කතා කරපු ටිකේ ඉතිරි කොටස් ටික තමයි මේ අද දවසේ අපි කතා කළේ. ඔයාලට ඒ ටික ලියන්න ඉඩ දීලා තිබුණා. හරිනේ. දැන් ඔන්න ඒක ඔබට අයි යලි ගැටලු තියෙන්නේ බෑ. ගැටලු තියන අය ඉන්නවා නම් යලි යලි අධ්‍යයනය කරන්න. එතකොට මේක විසඳ ගන්න පුළුවන්. ගැටලු තියාගෙන නම් විභාගයට යන්න එපා. පැහැදිලිද? ඒ ඔක්කොම ලියාගෙන යන්න. ඔබට ප්‍රශ්නපත්‍ර අපි ඉදිරි දැන් දින ගණනාවක ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කරමු කියලා කිව්වනේ. එතකොට ඔබට මේ ප්‍රශ්න ඉදිරිලා තියෙන විදිය ගැන අවබෝධයක් ගන්න පුළුවන්. කොහොමද මේක අපෙන් අහන්නේ කියලා අවබෝධයක් ගන්න. ඒක හරි වටිනවනේ නේද? ඒක බොහොම ප්‍රයෝජනවත් ඔයාලට. හරි එහෙනම් අපි බලමු දකිද්දී කියද්දී අසම්භාව්‍ය ක්‍රියාවක් කියලා නෝ. ඔව් දැක කියන එක දකිද්දී කියනවා අසම්භාව්‍ය ක්‍රියාවක් තමයි. හරි එහෙනම් අපි යනවා නාම ප්‍රකෘති ධාතු ප්‍රකෘති ගැන කතා කරා. මම මේක ඔයාලට ඔයිට කලින් තැන් වලදී කියලා තියෙනවා මේ නාම ප්‍රකෘති මෙහිමයි ධාතු ප්‍රකෘති මෙහිමයි කියේ. නමුත් පාඩමක් ලෙස මම මේක උගන්වලා නැහැ ඔබට වෙනම එකක් විදිහට. හරිද? මම ඔබට කියලා තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. මේ නාම ප්‍රකෘතියක් මම අපි කලින් කතා කළේ. නාම ප්‍රකෘති ධාතු ප්‍රකෘති ගැන කතා කරන්න යන්නේ අපි. ප්‍රකෘතියක් කියන්නේ ඕනෑම පදයක මුල් ස්වරූපේ යනවක මතක තියාගන්න. ප්‍රකෘතියක් කියන්නේ මොකද්ද? ඕනෑම පදයක මුල් ස්වරූපේ තමයි ප්‍රකෘතියක් කියන්නේ. හරිද? එතකොට දැන් අපි නාම පදයක් ගත්තොත් ඒක නාම මූලයක් එහෙම නැත්නම් නාම ප්‍රකෘතියක්. ඒක ඔන්න මතක තියාගන්න. අපි ඒවෙන් තමයි මේ අර ක්‍රියා ප්‍රකෘති ටිකක් තමයි මේ දැන් මේ වෙනස් කර කර ගියේ. දැන් ඔය අපි හැදුවේ පද ටිකක් දීලා දැන් බලන්න අස කියන්නේ ක්‍රියා මූලයක් එහෙම නැත්නම් ධාතු ප්‍රකෘතියක්. කප, ලිය, තබ, රකි ඒ ඔක්කොම එහෙමයි. හරිද? ඒ ඔක්කොම මොන විදිහටද අපි ගන්නෙ? ඒ සියල්ලම අපි ගන්නෙ ක්‍රියා මූල එහෙම නැත්නම් ධාතු ප්‍රකෘති ලෙස. ක්‍රියාපදයක් නම් ඒක ධාතු මූලයක් ක්‍රියා මූලයක් ලෙස ගන්නවා. ඊගාවකට අපි යමු එහෙනම් නාම මූල නැත්නම් නාම ප්‍රකෘති. නාම පදවල මුල් ස්වරූපේ මම මේක ඔබට කියලා දීලා තියෙනවා. නමුත් අපි නැවත මම මතක් කරනවා මොකද මේක පාඩමක් විදිහට ඔබේ කරලා නැහැ ටිවිට් එකකින්. මේ අපි තනින් තනදී හම්බුනාම විතරයි මේ කතා කරලා තියෙන්නේ. ඉස්සෙල්ලාම මම යන්නේ නාම ප්‍රකෘති ගැන ඔබත් එක්ක සාකච්ඡා කරන්න. එයා කළා නෑනේ. හරි. නාම ප්‍රකෘති ගැන ඔබත් එක්ක කතා කරන්නයි කියන්නේ. මම මෙහෙම කිව්වා දැන් සිංහල භාෂාවේ තියෙනවා
නාම පද තියෙනවා, ක්‍රියාපද තියෙනවා, නිපාත පද තියෙනවා, උපසර්ග පද තියෙනවා. ඔන්න අපේ භාෂාවේ අපි වැඩිපුර භාවිත කරන පද වර්ග ටික. නාම පද තියෙනවා, ක්‍රියාපද තියෙනවා, ඊළඟට උපසර්ග පද තියෙනවා, නිපාත පද තියෙනවා. පොඩ්ඩක් පැත්තක ලියන්න අවශ්‍ය නම් නිපාත පද සහ උපසර්ග පද දෙකම අපි හඳුන්වනවා අව්‍ය පද කියලා. මම දවසකුත් කිව්වා. අව්‍ය පද කියලා අපි හඳුන්වනවා. අව්‍ය පද ඔය නම මතක තියාගන්න. අව්‍ය පද. අව්‍ය පද. අව්‍ය පද වලට අයිති වෙන්නේ නිපාත එහෙම නැත්නම් උපසර්ග දෙක විතරමයි. මම කිව්වා අව්‍ය කියන එකේ තේරුම. අව්‍ය කියන්නේ වෙනස් කරන්න බෑ, වර්ණගන්න බෑ කියන එක. වර්ණගනවා කියන්නේ මොකද්ද? දැන් මම මෙතන ඔබට මතක ඇති. දැන් අර කප කියන ක්‍රියාමූලය ගත්තාම ඒක අපිට ඕනනම් කපති කියලා හැදුවේ හැකි. කපයි කියලා හදාන්න පුළුවන්. කප කැපුවේ කියන්න පුළුවන්. කැපුවෝය කියන්න පුළුවන්. කැපූහ කියන්න පුළුවන්. අතීත කාලේට වර්තමාන කාලෙට ඒක වචනෙට බහු වචනෙට ස්ත්‍රී වාචීව පුරුෂ වාචීව මේ ප්‍රകൃතිය හදන්න පුළුවන්. ඕනෑම ක්‍රියාපදයක් ඕනෑම නාම පදයක් ඔය හැම තැනකදීම වෙනස් කළ හැකි. බහු වචන කළ හැකි. ඒක වචන කළ හැකි. ස්ත්‍රී වාචීව දුන්න හැකි. පුරුෂ වාචීව දුන්න හැකි. ඕන විදිහකට පුළුවන් දෙන්න. ඔන්න මතක තියාගන්න. මේ මොන පද වර්ග දෙක විතරද? නාම පදයි ක්‍රියාපදයි විතරයි එහෙම කරන්න පුළුවන් අපිට. මම තව දෙකක් ගැන කිව්වනේ උපසර්ගයි නිපාතයි කියලා. නිපාත පදවල ස්ත්‍රී වාචී නිපාත තියෙනවද? ඔහි නෑ. තේරුණාද? එතකොට බහුවචන නිපාත ඒත් නෑ. ඉංග්‍රීසි දෙන්නවා මම සිංහලට කතා කරන්නේ. ඉංග්‍රීසි භාෂාව ඔබ ගියා තියෙනවා කියලා ඊස් කියන එකේ බහුවචන අර්ථය ආ. ඒක තියෙන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාව මේ කියන්නේ සිංහල ගැන. හරි. එතකොට කප මේක වෙනස් කරන්න පුළුවන්. ඒවට කියන අපි වර්ණගනවා කියලා. වර්ණගන්න බැරි පද වර්ග දෙක තමයි අව්‍ය පද කියලා හඳුන්වන්නේ. මේ කතා කරන්න යන්නේ නාම ප්‍රකෘති ගැන. ඒතකොට නාම ප්‍රකෘති ගැන කතා කරනකොට ඔබට මේ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මොකක් ගැනද? මේ ගැන අවබෝධයක් තියෙන්න ඕන. හරිද? මොකක් ගැනද අවබෝධය තියෙන්න ඕන? මෙන්න මේක හදා ගන්න විදිය ගැන. මේක හදා ගන්න විදිය ගැන ඔබට අවබෝධයක් තියෙන්න ඕන. කොහොමද මේක සකස් කරගන්නේ අපි කියලා. දැන් මෙහෙමයි මෙතෙන්ට එන්න කප කියලානේ මේක තියෙන්නේ. දැන් නෑ මෙතන තියෙන්නේ. නාම ප්‍රකෘතිය. පහන ඔන්න. පහන තියෙන්නේ. මේ පහන කියන එකේ නාම ප්‍රകൃතිය හොයන්න මේක දැන් අප්‍රාණවාචී පදයක්. පැහැදිලිද? අප්‍රාණවාචී පදයන් පොඩ්ඩක් ටියුට් එකේ වලගේ දකුණු පැත්තෙන් ඉඳ තියෙනව නේද? මෙන්න මේ හරියට එන්නකෝ. මේ හරිය ඉඳ තියෙනවනේ. මෙතනින් තරු ලකුණක් දාලා හරිද? අප්‍රාණවාචී නාම කියලා ලියන්න පොඩ්ඩක් මෙතනින්. මෙන්න මෙතන ලියන්න අප්‍රාණවාචී නාම කියලා. මෙතන. මෙතන ලියන්න තරු ලකුණක් දාලා කොලේ ලියන කොලේ ලියා ගන්න වෙන පාට පෑනක් අරගෙන. අප්‍රාණවාචී නාම. හරිද? අප්‍රාණවාචී නාම පදවල නාම ප්‍රകൃතිය හොයන්න ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒක? බහුවචන කරන්න. අප්‍රාණවාචී නාම පදවල නාම ප්‍රകൃතිය හොයන්න ඔයාලා කරන්න ඕන. බහුවචන කියන මම මෙතන ලියලා යන්න. හරි? අප්‍රාණවාචී නාම පදවල ප්‍රകൃතිය එලෙයිරක් මූලය සෙවීමට මොකද කරන්න ඕනේ? බහුවචන කරන්න. බහුවචන කරන්න. බහුවචන කරන්න. අප්‍රාණවාචී පදවල ප්‍රාණවාචී මොකද කරන්න කියන්නේ? බහුවචන කරන්න කියලා මෙන්න තියෙනවා. අප්‍රාණවාචී පදවල නාම ප්‍රകൃතිය එහෙම නැත්නම් මූලය හොයන්න බහුවචන කරන්න කියලා කියනවා. බහුවචන කරන්න. මට පහන කියන එක බහුවචන කරලා දෙන්නකෝ. මේක පහන් ඔය තියෙන්නේ මොකද්ද? නාම ප්‍රകൃතිය. මේක හරි පහසු වැඩක් අප්‍රාණවාචී පද. පැහැදිලිද? මම මේ කිව්වේ ඔබට අප්‍රාණවාචී පද ගැන. මම යනවා ඊගාවට ප්‍රාණවාචී එහෙම නැත්නම් සප්‍රාණවාචී කියලාත් ওই වචනේ යෙදෙනවා. සප්‍රාණවාචී පද ඒකම තමයි අප්‍රාණවාචී කියන්නේ. සප්‍රාණවාචී පදවල හරිද? නාම මූලය එහෙමත් නැත්නම් කියනවා ප්‍රകൃතිය සෙවීමට ඊට අයත් යමක්
විශේෂ කරන්න. විශේෂ කරන්න. ඔන්න සප්‍රාණ වාචය එහෙම නැත්නම් ඔබ දන්න මේ ස කියන එකේ අර්ථය තියෙනවා කියන එක. ඇත කියන අර්ථය තමයි දැන් මෙතන මේ ස දාපම මේ ප්‍රාණ වාචිම තමයි. සප්‍රාණ වාචි කියන්නේ ප්‍රාණ වාචිම තමයි. යන්න සයන්න විරුද්ධාර්ථ දැනගෙන බව ඔබ දන්නවා. හරි. එහෙනම් මෙන්න මේකේ බලමු. මට දැන් දෙවෙනියට දීලා තියෙන්නේ එහෙම එකක්. හරිද? දැරිය. දැරිය. දැන් මෙයාගේ මොනවා හරි එකක් අපි විශේෂ කරලා බලමු. හරිද? විශේෂ කරලා බලන්න බලන්න. දැරියගේ අපි කෙලින්ම ගන්න බෑ. දැන් දැරි සිත. දැරියගේ සිත කියන එක තමයි දැරියගේ සිත. දැරි සිත. මෙන්න මේක කපලා අයින් කරන්න පුළුවන් ඔබට. මොකද කපලා අයින් කරන්න පුළුවන් කොටස මේ දෙවෙනි වචනේ කපා ඉවත් කරන්න. මේක වැඩි ඔබට පේන්නේ නැහැ මේක නිසා. මම වෙන එක පෙන්නනම් අද. මේ සිත කියන එක කපා ඉවත් කරන්න. හරි. සිත කියන එක කපා ඉවත් කරන්න. මේන් ඉතුරු වෙන්නේ මොකක්ද? නාම මූලය. ප්‍රාණවාචී පද වලට අයිති යමක්. විශේෂ කාණ කියලා. හරි. හොඳයි. දැරි විය ගන්න බෑ. දැරි විය ගන්න බෑ. දැරි තමයි මොකක්ද? ප්‍රകൃතිය. දැරිවිය, දැරිවියක්, දැරිවියක ඔක්කොම හැදෙන්නේ මේ දැරි කියන මූලයට එකතු වෙලා තමයි. දැරි ධන අක් දැරියක්, දැරි ධන අක, දැරියක. දැරි තමයි මූලය ධනුෂ්ක. තේරුණාද? දැරි ඊගායකට යමුද? තව මේ ඉදිරියට යනකොට වැටෙනවා තව මේ. අත්ෙන් කියන්නේ ප්‍රාණවාචී නෙමෙයි අප්‍රාණවාචී පදයක්. බහුවචන කරන්න බොහොම ලේසි. අතු සිංහයා මම මේක හදලා ඔයාලට දෙනවා තනියෙන් ඉතුරු ටික හදන්න කියලා. සිංහයා අන්න දැන් මේකේ නම් බොහොම ලේසියෙන් අපිට අර විශේෂය පේනවා. හරිද? විශේෂ කර ගන්න පුළුවන්. සිංහයාගේ කූඩුවට කියන්නේ අපි සිංහ කූඩුව කියලා. ඔන්න ලිව්වා සිංහ කූඩුව. සිංහයා ඉන්න කූඩුවට කියන්නේ අපි සිංහ කූඩුවනේ. ඔන්න ලිව්වා. කූඩුව කැපුවාම ඉතුරු වෙන්නේ සිංහ විතරයි. මේ තියෙන ප්‍රകൃතිය. තව ඔබට ඉතුරු වෙනවා 2යි 4යි 6ක් තියෙනවා. ඒ 6 හදමු බලන්න. හදාගෙන යන්න බලන්න. හදාගෙන ගිහිල්ලා අත උස්සන්න බලන්න. හදලා ඉවරයි කියන. වීඩියෝ ඔන් කරන්න බෑ කියන්නේ. එහෙම නෙමෙයි අත උස්සන්න. තුන් දෙනෙක් ඉවරයි. 4ක් ඉවරයි. දැන් ඔබ මේක ලියන්න අවශ්‍ය නැහැ. මේක ලියන්න විභාගයට කරනකොට මේක ලියන්නේ නැහැ. මේක නිකන් හොර ට්‍රික්ස් එකක් මේ දීලා තියෙන්නේ. හරිද? හොර ට්‍රික්ස් එකක් මේ දීලා තියෙන්නේ. හොඳයි. දැන් ඇතිනේ. කාලය ඇති. හරි. අපි හදාගෙන යමු. බලාගන්න ග්‍රන්ථයේදී. ග්‍රන්ථය. බහුවචන කරලා ගන්නකො හරිම ලේසි. මොකක්ද දෙන්නේ? ග්‍රන්ථ. බහුවචන කරන්න. ග්‍රන්ථය. දැන් විතරක් හදන්න පුළුවන් වෙලා බෑ. හරිද? මතක තියෙන්න ඕන මේක. මතක තියෙනවා. ග්‍රන්ථ නැත්තම් මේක කරනකම් පුළුවන්. විභාගයට ගිහින් බැලුවම මතක නැහැ වෙන මොනවා හරි විකාරයක් ලියලා එනවා. හරි කියලා. ඔව්. හරි කියලා ඇවිල්ලා ඉන්නේ.
දෙදෙට්ටලා බලන්න. එනවා ලකුණු. ප්‍රාර්ථනා කරපු සංඛ්‍යාවෙන් භාගයකින්. ඔබ දන්නවනේ විභාගවල හැටි නේද? විභාගවල හැටි කොහමද? දැන් අපි පාසල් අධ්‍යාපන කාලය තුල ඉන්නකොට මොකද කියන්නේ අපිට? කවදාවත් S1කට try කරන්න එපා. හම්බෙන්නේ W එකක්. S1ක් ඕන එක 100කට උත්සාහ කරන්න ඕන. හරිද? 160ක් ඕන කෙනා 180ක try කරන්න ඕන. 160ක් ගන්න ගියොත් හම්බෙන්නේ 140යි. ඒක තමයි විභාගවල රටාව. නේද? ඒක නිසා මතක තියාගන්න. මොකද කරන්න ඕන? අපි හැම වෙලෙම වැඩි ලකුණු try කරන්න. එතකොට තමයි අපිට මොකක් කරගන්න පුළුවන්? යාන්තම් මේ කඩේම කොට දා ගන්න පුළුවන්. හරි. අපි යනවා කන්ද. කදු කියලා තමයි ඉතින් මට ලියන්න වෙන. ඔයාලා සංඥකේ දාගන්න. කදු. කඳු. සංඥකේ දාගන්න. මෙතෙන් දාන්න සංඥා. කඳු. හරි. මම එතන ගන්නවා. ඊගාවකට යමු අපි. ඒ තමයි මහල්ලෝ. මහල්ලෝ. දැන් මට කියන්න මහල්ලෝ කියන එක බහුවචන කරපුවාම නෑ ඒගොල්ලෝ අපි බහුවචන කරලා නෙමෙයි ගන්නෙ. ඒගොල්ලන්ට අයිති යමක් විශේෂ කරනවා අපි. මහලු නිවාස. මහලු ඉන්න නිවාස. මහලු නිවාස. මෙන්න මේ නිවාස කියන කොටස කපා ඉවත් කරන්න. ඉතුරු වෙන්නේ නාම මූලේ. නාම මූලේ ඉතුරු වෙන්නේ මහල්ලු. මහලු ඒ තමයි ගන්න. යතුර අප්‍රාණවාචී පදයක් බහුවචන කරලා ගන්න. යතුරනේ කියන්නේ. බහුවචන කරලා ගන්න. යතුරු. යතුරු. ඊට ගිරව්. ගිරව් ඉන්න කූඩුවට කියන්නේ අපි ගිරා කූඩුව කියලා. නැත්තම් ගිරවගේ හොටට කියන්නේ අපි ගිරා හොට කියලා. එහෙනම් තියෙන්නේ ගිරා විතරයි. හරි. ඊට යහපත මේක අප්‍රාණවාචී බවට හැගෙනවා. බහුවචන කරන්න යහපත්. යහපත්. මේ හදලා ඉවර කළේ නාම ප්‍රකෘති ටික. නාම ප්‍රකෘති ටිකයි ඔය හදලා ඉවර. හරි. ඊගාව කොටසට යමු. ඊගාවට අපිට තියෙනවා පහත දැක්වෙන ක්‍රියාපදවල ධාතු ප්‍රකෘති වෙන්කොට දක්වන්න. ධාතු ප්‍රකෘති. එහෙනම් නාම මූල වෙන් කරන්න එහෙම නැත්නම් නාම ප්‍රකෘති වෙන් කරන්න පුළුවන් නාම පදවල. නාම මූල වෙන් කරන්න පුළුවන් නාම පදවල. ධාතු ප්‍රකෘති හේවත් ක්‍රියා මූල වෙන් කරන්න පුළුවන් වෙන්නේ ක්‍රියාපදවල. මොන මතක තියාගන්න. ධාතු ප්‍රකෘති වෙන් කරන්න පුළුවන් ක්‍රියාපදවල. එහෙම නැත්නම් මොනවද? ක්‍රියා ප්‍රකෘති ක්‍රියාපදයකින් ඉතින් ගන්න මේක. ඒක වෙන් කරන්න පුළුවන් ක්‍රියාපදවල යනවාද මතකේ තියාගන්න. අපිට තියෙනවා පළවෙනි එකක් දීලා. මම මේක හදලා පෙන්නලා කරන දේ කියන්නේ. කරති කල ඔබට ඕන වචන මෙහෙම දෙන්න පුළුවන්. කරති කරයි කෙරුවේය ඕන එකක් ඈ. කෙරුවේය කෙරුහ මොනවා හරි කර කියන එකෙන් එහෙම එකක් ආපු එක. ඕන එකක් වෙන්න පුළුවන්. මේ මොන පදේ ආවත් කර කියන එක. මේකේ මේ ටික මේ මොන ආකාරයකට තිබුණා වුණත් කරමින් තිබුණා වුණත් ඔබ මේකේ මූලය හොයන්න මෙන්න මෙහෙමයි කරන්න ඕනේ. මේක මිශ්‍ර ක්‍රියාවක් කරන්න. හැබැයි මේ මිශ්‍ර ක්‍රියා කරනකොට මම ඔයාලට කියනවා මේක අර මින් දාලා මිශ්‍ර ක්‍රියාව කරන්න එපා. ඒක තරම් සාර්ථක නෑ. හරිද? සාර්ථක නෑ. මින් දාන්නේ. එහෙනම් මේක අර අනික් විදිහට තමයි හදන්න ඕනේ. පද දෙවිධයක් දෙකක් එන විදිහට. විත්ව වෙන විදිහට. කර කරා. කර කරා. හරිද? කරති කියන එක මිශ්‍ර කරලා ගන්නකෝ. දැන් මෙතන මේකෙදි නම් හරි කරමින් කියලා දැම්මම මේකෙදි හරි මින් කැපුවාම හරි තමයි. නමුත් මේක සමහර තැන්වල වරදිනවා. ඒකයි මම කියන්නේ. ඇතැම් අවස්ථාවල මේ මින් දාපු එක වරදිනවා. මෙන්න මේකේ මේ දෙවෙනි පදේ ඉවත් කරන්න. මිශ්‍ර ක්‍රියාවක් කරන්න මිශ්‍ර ක්‍රියාව කරලා දෙවෙනි පදේ ඉවත් කරන්න. දෙවෙනි පදේ ඉවත් කරාම තියෙන්නේ ක්‍රියා මූලයේ හේවත් ධාතු ප්‍රකෘතියේ.
ක්‍රියාමූලය කියලා ලියන්නකෝ. ක්‍රියාමූලයේ ඒවා ධාතු ප්‍රකෘතියේ තියෙන. හරි. එතන ලියා ගන්නකො මේ ක්‍රියාපද ධාතු ප්‍රකෘතියෙන් කොට දක්වන්න කියන තැන ඉස්සරහින් ලියන්න. ක්‍රියාමූලය කියලා ලියන්න. ඒක හරිද? හරි. දැන් එහෙනම් මේ මොකද්ද කලේ කියන්නකො බලන්න. මේ මෙහෙමයි කලේ මම මේකයි කරන්න. අද හදාගෙන යමු ඊපස්සේ. මෙන්න මේකයි ඔය කලේ. හරිද? ක්‍රියාමූලයේ සෙවීමට නැත්නම් අර මට භාවිතයේ තියෙන ඔක ධාතු ප්‍රකෘතිය කියලා නෙමෙයි ක්‍රියාමූලය කියලා. ක්‍රියාමූලයේ සෙවීමට ද්විත්ව පද මිශ්‍ර ක්‍රියාවක් කරන්න. මිශ්‍ර ක්‍රියාවක් කර දෙවන පදය කපා හරින්න. ඔන්න කරන්න ඕන දේ කිව්වෙනවා. මොකද්ද වෙන්න ඕන කියන්න බලන්න. තේරෙනවද? ක්‍රියාමූලයේ සෙවීමට ද්විත්ව පද මිශ්‍ර ක්‍රියාවක් කර දෙවන පදයේ කපා හරින්න. මම තව විදිහක් කියලා දෙන්න. ඒකත් හරි. මේක එහෙම නැත්නම් දී ඇති ක්‍රියාපදය ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කරන්න. දැන් ප්‍රයෝජ්‍ය ක්‍රියාව ඉගෙන ගන්න තියෙන්නේ. ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කරන මම ප්‍රයෝජ්‍ය කියලා ගන්නකොට වචනේ වරදිනවා. ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කරන්න. ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කරන්න. හරි. ඒකත් හරි. දැන් බලමුකෝ අපි මේ විදිහටම මොකද්ද කරන්න කියන්නේ? එක්ක ද්විත්ව පද මිශ්‍ර ක්‍රියාවක් කරන්නලු. එහෙම නැත්නම් ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කරන්නලු. මේ මොකක් හොයන්නද? ක්‍රියාමූල හරි. මේක කරන්න යන්න එපා නාම පද වලට එහෙම ඈ. නාම පද වල බෑනේ ඉතින් එහෙම කරන්න. ද්විත්ව පද මිශ්‍ර ක්‍රියා කරන්නේ කොහොමද? මේක අපි බලන්නේ මොනවටද? ක්‍රියාපද වලට. ඔබට දෙන්නේ ලැබමිනා. ලැබමි කියන්නකෝ. ප්‍රථම පුරුෂ, උත්තම පුරුෂ වර්තමාන කාල ක්‍රියාපදයක් ඒක වචන ලැබමි. ක්‍රියාපදේ. ඔබට දෙනවා මේකේ ක්‍රියාමූලය හොයන්න කියලා. ඔබ මේක ගත්ත ගමන්ම ලබා කියලා හදා ගන්න. එහෙම නැත්නම් ලබවයි. කියලා හදා ගන්නවා. y කැපුවා, මින් කැපුවා, ලබ ඉතුරු. කෝකේ වුණත් එකයි වෙන්නේ. මේ දෙවිදිය මතක තියාගන්න. මම ඔය ප්‍රයෝජ්‍ය ක්‍රියා ගැන ඔබට ප්‍රයෝජ්‍ය ක්‍රියා ටිකක් ඉතිකම අමතක වෙනවනේ මොකද්ද ප්‍රයෝජ්‍ය ක්‍රියාව කරන්න කියලා. හොඳයි අපි බලමු. ඔන්න දීලා තියෙන වචනයක් කරති හරි කරන්නේ හරි කළෝය හරි ඕනම එකක්. මෙන්න මේක මම මිශ්‍ර ක්‍රියාවක් කරනවා. කරා කලින් කලේ කරා. මේ කරා මෙතනින් කපලා දාන්න. හරිද? මේ ඉතුරු වෙන්නේ ක්‍රියාමූලය. මේ මිශ්‍ර ක්‍රියාවක් කරලා මම ඊට පස්සේ ප්‍රයෝජ්‍ය ක්‍රියාව තුන අපිට කරලා පෙන්නනවා. කෙනෙක් ලවා කරවා ගන්න ක්‍රියාව කරවයි. මේකේ y කපන්න. y කැපුවාම ඉතුරු වෙන්නේ අර පදේමයි. මේ දැන් දෙවිදිහටම හදා ඉන්නවද අපි? නෑ එක විදිහයි මේ දෙවිදිහක් කියලා දෙන්නේ. මේකේ මොකක් හරි කමන්නේ. ඔබ පාවිච්චි කරලා ඔයාලට මේක හදන විදිය පෙන්වන්න කියන්නේ නැහැ. මේක ලියන්නේ නැහැ අපි ප්‍රශ්න පත්‍රේ. පැහැදිලිද? මේක ලියන්නේ නැහැ අපි ප්‍රශ්න පත්‍රේ. ඊගාවට යන්න බලන්න කරති. ඊගාවට තියෙන දිවූහ. ඒක දිවෝය වෙන්නත් පුළුවන්. දුවති වෙන්නත් පුළුවන්. චිත්ත කරන්න බලන්න. දුවා. කපන දෙවෙනි එක. දුවා කපලා අයින් කරන්න. දුව තමයි ක්‍රියාමූලය. මේක විතරයි ඔබ ලියන්න ඕනේ. මම මේ හැදෙන විදියයි පෙන්වන්නේ. හැදෙන විදිය ලියා ගන්න. නැත්තම් ඔබට මතක නෑනේ. විභාගෙට ගියාම නේද? ඊගාවට දුවවයි. මොන මම විස්තර කරලා පෙන්නන්නේ. ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කරලා පෙන්නලා y කැපුවා. ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කරලා පෙන්නලා y කැපුවා. හරි. හරිද? හරි. අපි යනවා ඊගාවෙකට. දිවූහ. තව එකක් හදලා පෙන්නලා මම ඉතුරු ටික දෙනවා හදන්න. නටති. මේක දෙත කරමු බලන්න. නටා. කවුද කපලා ඉවත් කරන්න ඕනේ? නටා. මිශ්‍ර ක්‍රියාවක් කරන්න. මේ නෑ සමානයි. ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කරන්න. නට y. y කපන්න. y කපන්න. හරි. ඔන්න විදිහට.
හදාගෙන යන්න. හදාගෙන යන්න බලන්න ඔයත්. එක්සෑම් එකේදී මහල්ලා ලියන්නේ කොහොමද සර්? මහල්ලා කියන එකේ අක්ෂර වින්‍යාසය දෙලින් ගියහම මේක හරි. මහල්ලා ලියන්න ඕනේ මෙහෙම. දැන් ඔයාලා අහන්නේ මගේ මේ මහලු වෙනවද කියලා වෙන්න ඇති. මෙහෙම දාන්නේ. මේක වැරදි. එයි මම කියලා දීලා තියෙනවා මේක ඩබල් වෙලා එනකොට දිත්ත වෙනකොට මේ ඔයාලා මේ ඔය කියන විදිහට නම් මහලු ලිව්වහම මේක අර විදිහට ඩබල් කරන්න බෑනේ. ඔය මෙහෙම අපේ භාවිතයක් නැහැ නේ. මොකද ඉහළලා යන භාවිතේ නැහැ නේ. තුනික හදාගෙන යන්න බලන්න. ඒක ලේසි ඈ. බලයි පිහිනුවේය කලේය ඇල්ලේ දැන් ඔයාලා දැන් ඕන නිරුත්සාහ ක්‍රියාව දැක්කම බය වෙනවා. එවෙන්නේ ඒක අල්ලා. එහෙනම් අල්ල වයි කියලා හදනවා. ඒකට වයි කපන්න ඉතුරු වෙන්නේ අල්ලා. කරවයි. දැන් සමහර වෙලාවලට ඔබට හොයා ගන්න බැරි වුණොත් ප්‍රයෝජ්‍ය ක්‍රියාව කරලා බලන්න. විත්ත පද ධර්ම හොයා ගන්න බෑ සැකයි. දාන ප්‍රයෝජ්‍ය ක්‍රියාව. ඒක ප්‍රයෝජ්‍ය ක්‍රියාවට දාලා. හොඳයි දැන් ඇතිනේ. අපි බලමු මේක. අපි අන්තිමට හැදුවේ නටති කියන එක නේද? ඊගාවට යමුත් බලන්න. නටතිනේ අපි හැදුවේ. නටති කියන එක ඊගාවට තියෙන්නේ බලයි කියලා දීලා. බලයි මේක මිශ්‍ර ක්‍රියාවක් කරන්නකෝ බලා දෙවෙනි එක කපන්න. දෙවෙනි එක කපන්න. බල. මේක ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කරන්න. බලවයි. වයි කපන්න. හරි. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේ බලයි කියන එකේ විතරද කියලා. නෑ ඒක බහුවචන උනත් එහෙමයි. බලති උනත්, බලන්නේ උනත්, බලමින් උනත් ඔබ ක්‍රියාමූලයයි හොයන්න ඕනේ. ඒක ඕන විදිහකට ඔබට දෙන්න පුළුවන්. බලයි. දැන් මෙතන දිලා තියෙනවා පිහිනු වේය. අතීත කාල ප්‍රථම පුරුෂ ක්‍රියාපදයක්. පිහිනු වේය. පිහිනා. මම මේ දෙවිදිහටම හදලායි පෙන්නන්නේ. ඒක විදිහට ඔයාලා හදුවා නම් ඇති. මම මේ දෙවිදිහටම හදලා පෙන්නන්නේ. ඔකට මොකක් හරි එකක් වදීනේ, කොහෙන් හරි වදීනේ, කොහෙන් හරි නේද? හරි. පිහිනවයි. පිහිනුවයි නෙමෙයි ඈ පිහිනවයි. කෙනෙක් ලවා කරවනවා. පිහිනවා. ඊගාවට කලේය. කලේය. පිටියක් දාන්න. මෙතන කළ එහෙම නෙවෙයි. කරා. ඒක වැරද්දුවද? වැරද්දුවද? කරාකින් වැරද්දුවද? නෑනේ. කලවයි නෙමෙයිනේ. කරවයි. වයි කපන්න. ඇල්ලේ දැන් නිරුත්සාහකයේ තියෙන්නේ. ඇල්ලද? අල්ලා. කපයිවක් කරන්න. අල්ලා. වයි. වයි කපන්න.
හරිද? ඔය ලියන්නකෝ. කරවයි. දැන් කරවයි කලිය හැම තැනකම එකයි යනවල තියෙන්නේ. කර කරා. ඔන්න මම කරා කපනවා. ඉතුරු වෙනවා කර. ඊගවට යනවා මම මේක ප්‍රයෝජක ක්‍රියාවක් කරලත් පෙන්නනවා. කෙනෙක් ලවා කරවයිනේ අපි. අර දැන් මේ දෙක සමානයි කියලා තේරෙනවද? මේකයි මේකයි සමානයි කියලා පේනවද? මේකේ ක්‍රියාමූලය මේ ක්‍රියාමූලය සමානයි කියලා පේනවද මේ දෙක? කලයේ කියන එකේ කරවයි කියන එකේ ක්‍රියාමූලය එකයි. කරවති වුණත් එහෙමයි. කරවන්නේ වුණත් එහෙමමයි. වෙනසක් නැහැ. ඒක වචනවත් බහුව වචනවත් මූලය එකයි. මේ කර කියන එකෙන් තමයි කරති, කරමින්, කරයි, කරේ, කලේ හැම එකම. දැන් මේකේ කළා නෙමෙයි ඈ මතක තියාගන්න ඕනේ. ඒකේ මූලය වෙනස් වෙනවා. කළ නෙවෙයි. කරා, කරවයි. කර කියන එකේ ඉන්නේ අතීත කාලෙට දාලා අපි මොකක් කරලා තියෙනද? මේ මේක ප්‍රයෝජකයාවමනේ දීලා තියෙන්නේ. මම ඒකමයි ආපහු මේ කපලා දෙන්නේ. අතීත කාලෙට දාපුවම කලේ කර කියන එක. ඊගාට බලන්නකෝ දුවවයි. දුවවයි. ඒකත් ප්‍රයෝජ්‍ය ක්‍රියාව. මම ඔන්න දුවා. මම දුවා කපනවා. ඉතුරු වෙනවා දුව. දුව කියන්නේ දියණිය කියන අර්ථයෙන් නෙවෙයි. දුවවයි. වයි කපනවා. මේකම විතර තියෙන්නේ. ඊගාට පැන්නහ බහුවචනයෙන් තියෙන්නේ. පැන්නහ මිශ්‍ර ක්‍රියාවක් කරන්න බලන්න. පැන පැනා. නැත්නම් පැන දෙනවා. පැන සර්විස් PPS. නේ? පැන පැහැදිලිද? එතන ප්‍රයෝජක ක්‍රියාවක් කරපුවම එතන වරද. පැන්නවයි නෙමෙයි පන්නවයිනේ. පන් නෙවෙයි එතකොට. එතනද වැරදි. නිසා ප්‍රයෝජක ක්‍රියාවක් කළා ගන්න බෑ ඒකේ පැන්න. පැන එහෙමයි ගන්න. ප්‍රයෝජක ක්‍රියාවක් කළොත් මම මොනවද කරලා පෙන්නන්නම් පන්නවයි. දැන් මේක එකයි සමානයිද? y කැපුවම බලන්න පන්න. පැන්නහ නෙමෙයි තියෙන්නේ. මේ තියෙන්නේ පැන්න. පන්න නෙමෙයි. පන්නනවා කියන අර්ථයෙන් නෙමෙයි. හරිද? දැන් ආයි ගැටලු තියෙන්න බෑ නාම ප්‍රකෘති වල ධාතු ප්‍රකෘති වල. ඒවා දැන් ආපහු පුළුවන් වෙනවා. හරි? ඔන්න. නාම ප්‍රකෘති ධාතු ප්‍රකෘති සම්බන්ධ යලි ඔබට ගැටලු තියෙන්න බෑ. ඒ ටික ඔක්කොම පුළුවන් වෙලා තියෙනවා නේ. හරි නේද? හොඳයි. අපි යමුද තව කොටසක් කතා කරලා එන්න. පන්න ගන්න බැරිද? බෑනේ පන්නනවා කියන එකයි පන්නනවා කියන එකයි දෙක. මේ පැන්න දැන් මේ පන්නනවා ඔන්න. පන්නති මේකනේ අහන්නේ මගෙන්. පන්නති ඔන්න. පන්නා. පන්නා. ලිනු කියන්නේ පන්න ඔන්න. ඕම් මං කැපුවා. හරිද? එතකොට මෙන්න පන්නවයි. දැන් පේනවනේ. පන්න නෙමෙයි කියලා නේද ප්‍රകൃති. එනවා. පන්නති කියන එක නෙමෙයි මේ. පන්නනවා කියන්නේ කවුරු හරි පසුපස පන්නා කියන මේක පන්නති කියන්නේ ක්‍රියාවක් ලෙස එන්නේ. කෙනෙක් ලව පන්නවනවා නෙමෙයි. මේක ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් වුණාම පන්නවති වෙන්නේ. පන්නති නෙමෙයි. මේ පැන්න කියන එක ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කරාම පන්නවතිනේ. ඒතර ඒකේ වති කැපුවාම පන්න තියෙන්නේ. පන්න නෙමෙයිනේ මේක ප්‍රകൃතිය. හරි නේද? හොඳයි අපි යමු තව වැදගත් කොටසක්. අපි අක්ෂර වින්‍යාස රීති වල කතා කරලා තියෙන ප්‍රධාන කොටස් දෙකක්. හරිද? එකක් ශාස්ත්‍රස ආනේ. ලයනු දෙක. මූර්ධජ ලයන්න, දන්තජ ලයන්න කතා කරලා තියෙනවා අපි. හරිද? මූර්ධජ ලයන්න, දන්තජ ලයන්න අපි කතා කරලා තියෙනවා. ඊගර කතා කරලා තියෙන නයනු දෙක. දන්තජ නයන්න, මූර්ධජ නයන්න. ලයනු දෙකක් කතා කරලා තියෙනවා. නයනු දෙකක් කතා කරලා තියෙනවා. දැන් අපිට අද ඉතිරි වෙලා තියෙනවා ශාසසා අකුරු තුනක් කතා කරන්න. ශාසසා අකුරු තුනක් තියෙනවා අපිට කතා කරන්න. මේ අකුරු තුන අපි කතා කරන්නේ නැහැ. මේ ටික අපි මතක් කරගෙන යනවා. මොකද මේ අක්ෂර වින්‍යාස රීති අපිට වැදගත් වෙන්නේ. මොකද අක්ෂර වින්‍යාස රීති වැදගත් වෙන්නේ.
හැම තැනකදී ඍජු ප්‍රශ්න යොමු වෙනවා කෙටි ප්‍රශ්න පත්‍රය නැත්නම් බහුවර්ණ පේපර් එකේ. ඍජු ප්‍රශ්න අහන. නිවැරදි අක්ෂර වින්‍යාසයේ සහිත පද ඇතුළත් පද පේළිය පමණක් තෝරා යටින් ඉරක් අඳින්න කියලා කිව්වහම අන්න ඔබට අක්ෂර වින්‍යාසය ගැන ඔබේ පුළුල් දැනුමක් පරීක්ෂා කරනවා එතෙන්දී. එක ලකුණකට තමයි ඉතින් පරීක්ෂා කරන්නේ. එක ලකුණක් වුණාම මොකද වෙන්නේ? නේද? ඒක ලකුණ නැති වුණොත් කියලා හිතන්න. ඊගොල්ලෝ රචනය තුල අක්ෂර වින්‍යාසයට ලකුණු 3ක් හම්බ වෙනවා. හරිද? තනි වාක්‍ය තුල ලකුණු 2ක් ලැබෙනවා. උක්තාකයල් සම්බන්ධය සහ මොනවද? උක්තාකයල් සම්බන්ධය සහ අක්ෂර වින්‍යාස රීතිය. සාරාංශකරණයේදී ලකුණු 3ක්. රචනයේදී ලකුණු 3ක්. නෑ ලකුණු 5ක්. රචනයේදී කියන්නේ සමස්තයක් ලෙස රචනය හම්බ වෙන්නේ ඔබට. 12න් 8න් 5න් දෙනවා කිව්වම 25න් දෙනවා නම් 12න් 8න් 5න් 12 ඔබේ කරුණු වල ප්‍රමාණාත්මක භාවය 8 ඔබේ ශිල්පීය දක්ෂතා 5 අක්ෂර වින්‍යාස රීති පද බෙදීම් ඒ පහම නම් අපිට බේරෙන්නේ නැහැ කවදාවත්. ඒකෙන් අපි 3ක්වත් අඩුම තරමින් ආරක්ෂා කරගන්න ඉතින් ඒ ආරක්ෂා කිරීම සඳහා තමයි මෙන්න මේ කොටස් පිළිබඳව අපි අද දවසේ සාකච්ඡා කරගෙන යන්නේ. හරිද? මෙන්න බලන්න මේ ච හෝ ෂ යන අකුරට පෙර ඇති දන්තජ ස වෙනුවට තාලුජ ෂ ආදේශ. ආශ්චර්ය. මොකක් කියලා දෙන්නේ? ආශ්චර්ය. හරිද? නිස්සබ්ද. යෙදෙන්නේ නිශ්ශබ්ද. නිශ්චල. නිශ්චල. මේ මොනවට පෙර තියෙන එකක් කියලාද කියන්නේ? ච ෂ වලට පෙර යෙදෙන්නේ. මේ අකුරු තුන ගැන පොඩි හඳුන්වා දීමක් කරලා යන්නද? අකුරු තුන ගැන චූටි හඳුන්වා දීමක් කරන්නද? ඒක නැත්තම් දන්නේ නැහැනේ. හරි මෙන්න බලන්න. මෙන්න මේ සායන පැත්තක ලියන්න. මාතෘකාව ලියා ගන්නකො සාස්ත්‍ර අක්ෂර වින්‍යාස රීති සම්බන්ධ රීති කියලා වෙලා. ඒක නැති අය ඉන්නවනම්. මෙන්න මෙතන ඉස්සරහින් ලියන්න දන්තජ. දන්ත. මෙන්න මෙයා මුට්ටියට හැඳ දාපුද? නෑ. එයා මූර්තද නෙවෙයි මූර්ධජ. අක්ෂර නාමය මූර්ධජ. ඊගාට මෙන්න මෙයා ගෂ යන්න දෙයක්. නෑ යා කවුද? තාලුජ. තල්ලෙන් උපදින අකුරක්. තාලුජ. තාලුජ අකුරු වල තමයි මේ ආශ්චර්ය වෙනවා. නිස්සබ්ද නිශ්ශබ්ද වෙනවා. නිශ්චල නිශ්චල වෙනවා. එහෙම කියන්නේ. තව මොනවද ඒ වගේ වචන? මෙන්න මේ හා සමාන වචන ටිකක් දෙන්න බලන්න මට. ආශ්චර්ය, නිස්සබ්ද, නිශ්ශබ්ද. නිශ්චල නිශ්චල. දැන් නිශ්චල කියන එක හරි නෑ එතකොට. මේක වැරදි වචන. නිස් වෙනකොට මේ චල කියලා කඩලා පෙන්නලා තියෙන්නේ. නිශ්චල. වචනේ නිශ්චල කියලා තමයි ලියන්නේ. අර මතක තියාගන්න කොට. නිශ්චල කියලා ලියන්න. හරිද? ඊගායක බලන්න. ෂා, ෂ, සා අකුරු තුනෙන් දෙකක් එක ළඟ යෙදෙන විට තාලුජ ස මුලින් යෙදී. දැන් ඔයාලට මතක ඇති මූර්ධජ අකුරු ගැන කතා කරනකොට මම ඔයාලට ඉගෙනුවා මේ ලයනු දෙකක් එක තැන යෙදෙන බොහෝ අවස්ථාවල පළවෙනි ලයන්න මූර්ධජ වේ කියලා. නාම පදවල. උලෙල, නලල, කලල, මලල ඔය තැන්. පළල ඉතින් ඒ වගේ තැන්වල. මේකෙදි කියන්නේ එහා සමාන කතාවක්. මොකද්ද මේ සමාන කතාව? මේ අකුරු තුනෙන් දෙකක් එක ළඟ යෙදෙන විට ඒක අපිට මූර්ධජද තාලුජද දන්තජද කියලා නිශ්චිතව කියන්න බෑ. හැබැයි මේ දෙකක් එක ළඟ යෙදෙනවා නම් මේ සයන තුනෙන් දෙකක් එක ළඟ යෙදෙනවා නම් තාලුජ ස තමයිලු මුලින්ම යොදන්නේ. මෙන්න තියෙනවා වචන ටිකක් දීලා ශාසනය, විශේෂ, ශිෂ්ට, ප්‍රශස්ති, ශිෂ්‍ය, ශාස්ත්‍රීය කියලා දීලා තියෙනවා. තව ඉතින් ලියුව හැකි. තව ලියන්න ඕන. ශිෂ්ටාචාරය. ශිෂ්ට තියෙනවද? ටික බලමු. ශිෂ්ට තියෙනවද කියලා? නෑනේ. ශිෂ්ට තියෙනවා. ශිෂ්ටාචාරය.
මේ වචනේ ඔයාලගේ නිතර අහන එකක්. ඒ ශිෂ්ටාචාරය. මොකද දන්නවද මේක අහනවා කියන මම. ඔයාලා ශිෂ්ටාචාරය කියලා ලියන්නේ මෙන්න මේ. ඔයාලා ශිෂ්ට ලියන්නේ මේ පද ඔක්කොම වැරදි. මම මේ රතු පාටේ ලියනවා. ශිෂ්ට. ශිෂ්ට වැරදි. විශිෂ්ට වැරදි. කයන්න තමයි වැරද්ද ඔයාලා. විශිෂ්ට. ඊකට ශිෂ්ට වැරදි, විශිෂ්ට වැරදි, ශිෂ්ටාචාරය ඒකල් ලියන්නේ මහා ප්‍රාණායන දාන්නේ ශිෂ්ටාචාරය. ඊකට ඔයාලා සමස්ත එහෙම ලියන්නේ මෙන්න මෙන්නේ. සමස්ත. මොකම තමයි ඔයාලා ලියන්නේ සමස්ත. වැරදිනේ එතකොට මේ ඔක්කොම වැරදි. සමස්ත ලංකා. එහෙම ලියන්නේ වැරදි. සමස්ත මේ ඔක්කොම අල්ප වෙන්න ඕන. ශිෂ්ට විශිෂ්ට අති විශිෂ්ටයි සර්. අයන්. එහෙම දාන්න. හරි. ශිෂ්ට විශිෂ්ට සමස්ත. ඕවා මේ විදිහට ලියවෙන්නේ. හරි. අශිෂ්ටාචාරයේ විශිෂ්ට ප්‍රවිෂ්ට ආයෙත් මෙතෙන්ට දාන්නේ. කනිෂ්ඨ ඒකෙදි මේ කනිෂ්ඨ මහා ප්‍රාණ්ට ඒක හරි. කනිෂ්ඨ හරි. තමයි කනිෂ්ඨ මහා ප්‍රාණ්ට වෙන්න ඕනේ. හරි. මෙන්න මේ වගේ වචන ඔබට මේ සයනු දෙකක් එක තැන යෙදෙනකොට මේකයි රීතිය මතක තියාගන්න ඕනේ. සයනු දෙකක් මොන හරි සයනු දෙකක් එක ළඟ යෙදෙනවා නම් මුලට යෙදෙන ෂ අකුර මොකද මේ අර කියන්නේ අපි තාලුජස කනු ඡයන්න කලකේ එහෙම මතක තියාගන්න රූපයක් ලෙස නෙමෙයි කොළුවේ තියෙන්නේ නේද? රූපයක් ලෙස නෙමෙයි කොළුවේ තියෙන්නේ. රූපයක් ලෙස තියෙන අපිට නේද? අපි යම් කිසි අකුරක හැඩේ අපි ඔළුවට දාගෙන තියෙන්නේ රූපයක් ලෙස. රූපයක්. ඒක ඔයාලා කියු හදන්නේ නැහැ ඔබෙන් අහන්නේ නැහැ මේක. මොකද්ද කියනවා? වචනයක් ලෙස ඔබ දැනගෙන යන්න අවශ්‍ය නිසා මම කියන්නේ. හොඳයි. බලන්නකො දන්තජ නකාරයට පෙරේ දෙන්නේ යෙදෙන ෂ තාලුජවි. ප්‍රශ්න මේ දන්තජ නෙවෙයි මේ සමහර අය මූර්ධජන ලියනවා. ඒකට වැරදි. ප්‍රශ්න. ප්‍රදර්ශන, විමර්ශන, ප්‍රකාශන, විකාශන, සංදර්ශන, දේශන, කියන්නේ දේශන 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 හරි ඒ වගේ පද ටිකක් ඔබට ඒකේ ලියාගෙන යන්න පුළුවන් නේද පුළුවන් නේද ඒක ලියන්න ප්‍රදර්ශන මේකේ රීතිය තමයි අර මේ මෙහෙම එකකුත් තියෙනවා මම එකක් කියලා යන්නම්කෝ මූර්ධජ ගැන කතා කරනකොට ඒකට පුළුවන් ඒ තමයි මේ මූර්ධජ ඡයන්නට පස්සේ මූර්ධජ ඡයන්නට පස්සේ ඔතෙන් අදාළ නැහැ මම මෙතන මතක් වෙන නිසා කියන්නේ මූර්ධජ ෂ වලට පස්සේ මොකද මූර්ධජ ෂ දැන් මෙයානේ හරිද එයාට පස්සේ දෙන ඡයන්න මොකක් වෙන්න ඕනද නයන්න මූර්ධජ වෙන්න ඕන බලන්න පරීක්ෂණ පරීක්ෂණ හරිද නිරීක්ෂණ නිගමනක් තියෙනවා ඒකනේ තේරුණාද විචක්ෂණ මූර්ධජන වෙන්න මේ මූර්ධජ ඡයන්නට පස්සේ මූර්ධජනයේදී තාලුජසයට පසුව දන්තජනයේදී තාලුජසයට පසුව කිසි වෙලාවක මූර්ධජනය දෙන්නේ නැහැ. මෙහෙම කිව්වම සමහර අය මෙන්න මෙහෙම හිතනවා. එහෙනම් මේ පදේ මෙහෙම හරි ඇති. මෙහෙම හරි නෑ. ප්‍රීතිය හරි වුණාට පදේ වැරදිනේ. ප්‍රීතිය හරි වුණාට පදේ වැරදි. හරිද? ප්‍රීතිය හරි වුණාට පදේ වැරදි. ප්‍රීතිය හරි කියලා ඔබ හිතනවා. ඒක දේශන ලියන්න පුළුවන් මේ විදිහට පමණයි. දේශන මුද්‍රේ නෑන දාලා ලියන්න බෑ. හරිද? එහෙනම් ඒක වැටුණා නේද? කිව්වේ. හොඳයි ඊගාවට බලමු අපි. පහත් සඳහන් වචන ශ්‍රේය කියලා කියනවා. ශාස්ත්‍රු, ශල්‍ය, ඊශ්වර, ශිල්ප, ආශ්වාස ආශ්වාසකේ විරුද්ධාර්ථයේ ප්‍රාශ්වාස නෙවෙයි. මම පාඩම කරලා තියෙනවා. ප්‍රශ්වාස. ඔකට විරුද්ධාර්ථ ලියන්න දුන්නාම හරි ලේසි කියලා මොකද කරන්නේ? අනේ ආශ්වාස අහලා තිබුණ ලිව්ව අපි ප්‍රාශ්වාස කියලා. ඒක වැරදිනේ එතකොට. නේද? එච්චර ලේසියට දෙන්නේ එකයි. ඔබ අහුවෙන්න එපා වගේ වට. ආශ්වාස ලිව්වහම ලියනවා ඇදලා අරගෙන ප්‍රාශ්වාස කියලා. වැරද්දක් දානවා. අනේ ඒවත් අපෙන් අහනවාද ආශ්වාසත් අහනවාද කියලා වෙලා විභාග ප්‍රශ්න පත්‍රය හදපු අයට බැන බැන ලියලා එනවා. ලියලා ආපුවම මොකද වෙලා තියෙන්නේ? වචනේ වැරදියට වෙලා ලියන්නේ. ආශ්වාස ඒකේ විරුද්ධාර්ථය ප්‍රශ්වාස. ක්ලේශ
කෙලෙස් කියන්නේ අපි ශාන්ති ඓශ්වර්ය ශිල්ප මෙන්න මේ තැන්වල ෂ යෙදී කියලා කියනවා. තාලි විෂ තමයි දෙන්නේ මේ බෞද්ධරි. මේක අපිට යලි ලියන්න අවශ්‍ය නැහැ. මේ ගොඩක් දීලා තියෙන නිසා වචන මෙතන නැහැ. ගොඩක් දාලා තියෙන එක ටිකකින් ඔය ටික අයින් කරලා දාන්න කියලා කිව්ව ඔක්කොම ටික දමන ඇදලා දාලා කමන්න. ටට ඩඩ න යන මූර්ධජ අක්ෂරයකට පෙර යෙදෙන ෂ මූර්ධජ වේ. හරිද? ටට ඩඩ න යන මූර්ධජ අක්ෂරයක මේ ටට ඩඩ න කියන්නේ එහෙනම් මූර්ධජ අකුරු. දැන් ඔයාලගේ මූර්ධජ අකුරු ඔයාලට තියෙන්නේ මූර්ධජ නයන්නයි මූර්ධජ ලයන්නයි විතරයි ඔබ හඳුනන්නේ. මූර්ධජ ලයන්න හඳුනනවා මූර්ධජ නයන්න හඳුනනවා. හැබැයි ටට ඩඩ න ල කියන අකුරු ඔක්කොම මූර්ධජ යන වගේ මතක තියාගන්න. මේ අකුරු මූර්ධජ මුදුනේ ට කියලා බලන්න ඕන. ට කියලා බලන්න. ට කිව්වම දේව මොකද වෙන්නේ? ගල උඩ තල්ලේ අපි වද්දලා ගන්න. ඔය උඩ තල්ලේ වද්දලා ගන්න. ඩ න අපි දිව මෙහෙම ඇතුළට නමලා එළියට දානවා. ඇතුළට නමලා එළියට දානවා. කියලා බලන්න ඕන. ඒක නෙවෙයි මූර්ධජ කියන්නේ මුද්‍රින් වල ල කියලා බලන්න. ල කියන එක නෙවෙයි ල කියලා බලන්න. මූර්ධජ ල શબ્දේ ගන්න ඇතුළෙන් ල කියලා තමයි. ට න දිව උල් හරියක් තියෙන ඒ උල් හරිය ඇතුළට නමනවා. නමල එළියට හදනවා. එහෙම නේද කරන්නේ? එහෙම තමයි. ටට ඩඩ න යන මූර්ධජ අක්ෂර පෙරේ දෙන ෂ මූර්ධජ. දෘෂ්ටි දූෂණ යෂ්ටි භාෂණ භාෂණ කියන්නේ වචන භාෂණේ ලේඛනය භාෂණේ ලේඛනය කියන්නේ ලිවීම භාෂණේ තමයි ඒකට අනුරූප අර්ථය. අනුරූප අර්ථ අපි කතා කරනවා වෙන්නේ. ලේඛන භාෂණ. හරිනේ. භාෂණය කියන්නේ කතා කිරීම, ලේඛනය කියන්නේ ලිවීම. ජේෂ්ඨ පර්යේෂණ ඝර්ෂණේ තෘෂ්ණා කනිෂ්ඨ මොන බාන කනිෂ්ඨ ලියලා තියෙන විදිහ මට කවුරු කනිෂ්ඨ දාලා දෙන මූදේ නැහැ නැත. කනිෂ්ඨ මූදේ නැහැ දැමුවොත් වැරදි. හරිද? කනිෂ්ඨ ලියන්නේ ඔහොම. දන්ත ජනයන තියෙන්නේ. න්‍යෂ්ටි න්‍යෂ්ටි හරි න්‍යෂ්ටික හරි. ආකර්ෂණ ඓශ්වර්ය ආශ්චර්ය මෙහෙමයි ඒක ඔය ආශ්චර්ය කියන එකේයි ඓශ්වර්ය කියන එකේයි වචන දෙකම සමානද කියලා මගෙන් අහන්නේ නෑ යෙදෙන තැන අනුව වෙනස් වෙනවා ඓශ්වර්ය කියන්නේ සැප සම්පත් වලින් අනුන්න බව ආශ්චර්ය කියන්නේ දැන් අපිට රූපයක ආශ්චර්ය කියන්න පුළුවන් මොකක් හරි අපි රූපයක් දැස බලලා ආශ්චර්යමත් රූපයක් පුදුම උපදවනවා කියන එක ඓශ්වර්ය කියන්නේ ඒක සියලු සැප සම්පත් වලින් ආඩ්‍ය කියන අර්ථය දෙනවා හරි එතන ප්‍රශ්නයක් අහලා තියෙනවා මගෙන් ඓශ්වර්යයි රේපෙලා දාලා තියෙන ආශ්චර්යයි එකයිද කියලා නේ විසම අර්ථ යෙදෙන තැන අනුව ඔබ ඒක කල්පනා කර ගන්න ඕනේ වාක්‍යය කොහොමද යෙදෙන්නේ කියලා ඓශ්වර්ය කියන එක ආචාර්ය කියන එකයි දෙක දොර්ථයක යෙදෙන්නේ පද දෙක සමාන වගේ පෙවුනට දෙකක් ඓශ්වර්ය කියන්නේ ඒකේ අර සැප සම්පත් ඒ සියල්ල ආචාර්ය කියන්නේ රූප ආචාර්ය රූපේ ස්වභාවය රූපේ ලක්ෂණ ඒ වගේ වගේ කියන්නේ රූප ආචාර්ය තේරුණා ඒ විදිහට කනිෂ්ඨ මේක හරිය මගේ මේ අහලා තියෙන කනිෂ්ඨ හරියද කියලා ඕක කනිෂ්ඨ මෙහෙම තමයි ලියන්නේ ඔය අර මොදේ නැන පාසල් වල බලාගෙන යන්නකෝ යමින් එමින් අනේ විභාග ලියන්න කනිෂ්ඨ විද්‍යාලයක් හමුනොත් ඒකකින් බලන්න කනිෂ්ඨ කියලා ගහලා තියෙන කොහොමද අරද්දලා දන්නේ නැහැ මේ කොට්ටාස කාර්යාලවල අධ්‍යාපන කාර්යාල තියෙන්නේ කොට්ටාස අධ්‍යාපන කාර්යාල තියෙනව නේද කොට්ටාස කියලා වැඩියල් තියෙන ඉතින් බලන්න දැන් නම් හදලව ගොඩක් කොට්ටාශ තමයි යාළුවා ලියන්නේ මේක වැරදි මේ ඡයන දාන්න බෑ කොට්ටාශ කියලා මොකද්ද කොට්ටාස කොට්ටාසේ මිසක කොට්ටාශය නෙවෙයි අධ්‍යාපන කොට්ටාශ කාර්යාලයේද කොට්ටාසේ පොලිස් කොට්ටාසේ හරිද කනිටු ලියන්නේ එහෙම කනිෂ්ඨ මෙහෙම ලියන්නේ අනේ මූර්ධජ දාලා කලින් ලිව්වා තමයි ඒක වැරදින්නේ මේ දන්නේ නැති කාලේ දැනගත්තාම ඒව අයින් කරලා දැන් බෝඩ් අලුතෙන් ගැහුවා ඉස්කෝලේ දන්නවද බලන්නකො ඉතින් අලුත ගහව බෝඩ් තියෙනවා නම් පාසල් වල වැඩි දෙයක් ඕනේ ඓතිහාසික රජමහා විහාරවල ඓතිහාසික කියලා කියන්නේ කොහමද කොඹු දෙකක් දාලා ඉතින් වැරදීනේ ඓතිහාසික රජමහා විහාරය
ඓතිහාසික කියලා කොම්බු දෙකක් දානවනේ. අයි ඔහොම දාලා මේ ටයිප් කරන්න දෙන්නෙත් නැහැ. ඔය වැරදි කියන මට අයි ගහන්න දෙන්නෙත් නැහැ. කියන්න දාන්න දෙන්නෙත් නැහැ. අයි ගහන්න පුළුවන් මෙහෙම. මේකට ලියන්නේ කොම්බු දෙකක් දාලානේ. වැරදිනේ. භාවිතේ වැරදි. අපි කොච්චර භාවිතේ වැරදිද නැද්ද? ලියන්නේ සියලු කියලා මෙහෙම මූර්ධජලු යන්න දාලා. වැරදි. ලියන්නේ වචනේ කුකුල් කියලා. වැරදි. කුකුල් විකුණන්න බෑනේ. කුකුලා මරුවාම කොහොමද එන්නේ මූර්ධජලු? හරිද? හරි. ඊගායකට යමු බලන්න අපි. මේකේ අභ්‍යාසයක් තියෙනවා කරන්න. එකයි මේක. වැදගත්කම. කරේ මේ තත්සම තත්බව කතාවත් උගන්වන්න ඕන අනුරූපාර්ථහන්. හොඳයි අපි බලමු. ක් අක්ෂරයේ සමග එකට බැඳෙන්නේ ෂ කාර්යය. ප්‍රාක්ෂණ මේක ඔබට මේ මුල් කාලේ මේ බැඳි අකුරු තමයි ආවේ. දැන් අපි සාමාන්‍යයෙන් මගේ නම් භාවිතේ නෑ බැඳි අකුරු. එන්නේ තාම ලිව්ව කර භාවිතේ නෑ බැඳි අකුරු මගේ නම්. මම හිතනවා ඔබෙත් නැතුව ඇති කියලා. එහෙමද? බැඳි අකුරු අපේ භාවිතේ නෑ. ඒකට චුට්ටක් අපෙන් අයින් වෙලා ගිහිල්ලා. නමුත් මේක හරි. ලක්ෂණ කියන එක මේක හරි මෙහෙම ලිව්වා. මේ මුද්දේශය යන්නේ හල් ස්වරූපේවත් කරන්න මෙයාව ගැට ගහලා තියෙන්නේ පළවෙනි එකට. පද්ද වෙලා තියෙන්නේ. රක්ෂණ පක්ෂ දක්ෂ ඕන විදිහකට හරි. අධ්‍යක්ෂ පක්ෂි නිරක්ෂය තේරුණා? මේ මුද්දේශය ඡායනකට පසුව අල්කයන්වත් එක්ක බැඳෙන්නේ හැම වෙලේම මුද්දේශය කියලා කියන්නේ. දක්ෂ පක්ෂ විපක්ෂ ලක්ෂණ නලියන ලක්ෂණ මේ පැත්තේ මුර්ධජ නයන්නමයි අගේ දෙන්නේ නැහැ ලක්ෂණ හරි ලක්ෂණ ඒ මේකේ ලියන්න දෙයක් නැහැ වල ගව ටිප් එක තියෙන නිසා එකෙන් බලා ගන්න පුළුවන් අවශ්‍ය දෙයක් තියෙනවා ලියා ගන්න හරි පාප අක්ෂරයට පෙර බොහෝ විට ෂ යෙදී කියලා කියනවා පයන්නටයි මහ ප්‍රාණ පයන්නටයි පෙර ගොඩාක් වෙලාවට යෙදෙන්නේ ෂ කියලා කියන මූර්ධජ ෂ. ගොඩාක් වෙලාවට කියන්නේ හැම වෙලේකම කියලා කියන්න බෑ ඒක. වාෂ්ප පුෂ්ප නිෂ්පල නිෂ්පාදන දුෂ්පෝෂණ නිෂ්ප්‍රභ. මේ පද අපිට ගන්න පුළුවන්. පේපර් එකේ බැඳි අකුරු ලිව්වොත් වැරදි නෑ ලියන්න පුළුවන්. භාවිතේ තියනවාද? භාවිතේ නෑනේ. ඉතින් ඒ වැරදි දාන්නේ හරි ඒක. වචනාර්ථය හරි බැඳි අකුරු ලිව්වා කියලා වැරද්දක් දාන්නේ මේක හරි. මේ පද ඔයාලට දීලා තිබුණත් මේවා හරි. ඔබ වැරදි ලෙසින් දකින්න එපා මේවා හරි. හරි. මම තව එකක් කියන්න දෙකපාරක් ඔයාලගේ පේපර් එක නෙවෙයි වෙන ප්‍රශ්න පත්‍රයක ඇහුවා මෙන්න මෙහෙම එකක්. ලාංඡනේ ඔන්න බලන්න අපි ලාංඡනේ ලියන විදිය නිවැරදිව ලාංඡනේ ලියන්නේ මෙහෙම. මේ අර නිවැරදි අක්ෂර වින්‍යාසය ඇතුළත් පදේ තෝරන්න දුන්නාම හරිද? ලාංඡනේ කියන එක ලියලා මේක නිවැරදිව පදේ තෝරන්න දුන්නා මේ ලාංඡනේ මෙහෙම හරි. එහෙමත් හරි. පේපරේ දාලා දෙන කොහොමද දන්නවද? මෙන්න මෙහෙම. ලාංඡන බහුතරයක් වැරදි කියලා ඉර ගැහුවේ මේකට. වැරදි කියලා ඉර ගැහුවේ මේකට. මේ වචනේ හරි. මේ වචනේ හරි. තේරුණාද? වචනේ හරි. ගැටලුවක් නෑ. ලාංඡනේ මේ සංචාරය මෙහෙම හරි මේ අතීතේ සංචාරය ලිව්වේ මෙහෙම. මෙහෙමත් හරි. ඔන්න මතක තියාගන්න ඒක වැරදි දානවනේ ඔබ හිතනවා මේක තමයි වැරදි සංචාරය කියලා. එහෙම අපි දැන් නොලිව්වට අතීත ව්‍යවහාරකුත් අපිට තිබුණානේ. අතීත භාවිතයකුත් අපිට තිබුණානේ. ඒ භාවිතයත් එක්කෙදි මේක හරි මේක වැරදි නෑ. සංචාරයේ තමයි ඉරි ගහලා තිබුණේ. බහුතරයි. නෑ නේ තමයි ලාංඡනේ. ලාංඡනේ දිලා තිබුණේ. ඉරි ගහලාම තිබුණේ ලාංඡනේ. ඇයි මේ ලාංඡනේ අපිට හුරු මේකනේ. ඒකයි මම කියන්නේ බැඳි අකුරු ලිව්වට වචන වැරදි නෑ. ඒක හරි. ගංගාව ගඟ ලියනකොට සංඥක එනවා. ඔන්න අහන්නේ. ගඟ මට ලියන්න බෑ මේකේ සංඥකේ ගඟ ලියනකොට මෙතන සංඥකයක් දානවා අපි. ඉතින් ඒක දන්නවනේ ඔයාලා. ඊගාවට අහනවා මෙහෙම එකක් මගේ. සර් ගංගාව ලියනකොට එහෙම එකක් එනවද කියලා අහනවා මගේ. ගංගාව. මෙන්න මේ බිඳුවේ ස්වરૂපය තමයි මෙතෙන්ට සංඥක කරලා දාන්නේ. මම සංඥක අකුරු ගැන කතා කරනකොට කිව්වා. මේ බිඳුවේ ස්වરૂපය තමයි මෙයාව කපලා තමයි මෙතෙන්ට දාන්නේ.
එතකොට ආපහු බිඳුව දැම්මහම මෙයා සංඥක කරන්න බෑ. පූර්ණිම අහලා තියෙන්නේ කර්ණේ පූර්ණිම. ගංගාව. එතන බිඳුවේ හඬ හඬ දෙනවා බිඳුවෙන්. ආයි මොකටද දෙන්නේ යන්නේ? මතක තියාගන්න. ඊගායකට යනවා අපි ටියුට් එකේ අනිත් පැත්තට යන්නේ. කරලා ගන්න ටියුට් එක බලන්න. අනිත් පැත්තට යන්නේ. දන්තජ අකුරක. හරිද? තාත දාද න පෙර යෙදෙන ස දන්තජේ. ශාස්ත්‍රය ප්‍රස්තාවනාව පොතක මුල් හඳුනා දීමට කියන්නේ ප්‍රස්තාවනාව කියලා වචන අර්ථය දන්නේ නැත්නම් ලියන්න. ලස්සන මුර්ධේ නැයන දාලා වචනේ දෙන්නේ. ප්‍රස්තාර ප්‍රස්තාර කිව්වම මතක් වුණේ ප්‍රස්තාර පාඩමක් කරන්න ඕන ඔයාලට. මේ IQ එක නෙවෙයි. මේකට අවබෝධයට. වගුහා ප්‍රස්තාර නිරූපණය. පොඩි පාඩමක් තියෙන පොඩි නෑ ටිකක් ලොකුයි. ඒක කරන්න ඕනේ. අපි ඊළඟ ෂූට් එකේ දෙන්නම්කෝ මම ඒක. හරිද? ප්‍රස්තාර. මේක අලුතෙන් ඇතුළත් කරලා තියෙන ඔයාලගේ වගුහා ප්‍රස්තාර නිරූපණය කියන්නේ. කළමනාකරන වලටත් දැම්මනේ ඒකනේ. ප්‍රස්තාර. සමස්ත මේ සමස්ත වැරදි කියලා මම කියවනේ කලින්. සාධනීය. සුබ සාධනීය. මේක මට වචනේ මතක් වෙච්ච නිසා මම ඔයාලට මේක කියලා දීලා යනවා. මට නැත්තම් අමතක වෙනවනේ යාලි. මෙන්න බලන්න ඔයාලා සුබ සාධනීය. මොන හරිනේ. සුබ සාධනීය. හරිද? ඊගාට සුබ සාධක. මෙන්න මෙහෙමයි මේ පද දෙක ලියන්න. තව විදියක් වෙන්නනම් මේ වචන හරියයි මම කියන්නේ හරි. සුබ සාධක. මේ පද තුනම හරි. සුබ සාධනීය සුබ සාධක. මේ තුනම හරි. දැන් ඔයාලා මේ සුබ සාධනය කියන පදේ නොයෙදෙන තැන් ඔබ දැකලා ඇති ඕන් තරම්. සුබ මංගලම් කියන්නේ පාමි. සුබ මංගලම් කියලා ගහනව නේද? වනගතේ යන්නින් නැයට තා ගියයිර මතක ඇති. සුබ මංගලම් කියලා ගහලා ඔයාලා පිළිගත්තා. සුබ මංගලම් කියලා ගහලා පිළිගත්තා. වැරදි පටන් ගත්ත තැන ඉඳන් වැඩි කාල පටන් ගෙන තියෙනවා. මෙහෙම මිසක මේක ලියන්න බෑ. සුබ පැතුම් නෙමෙයි මේක ලියන්නේ සුබ මංගලම්. ඔහොම තව විදියක් තියෙනවා. ආයි පුළුවන් මෙහෙම ලියන්න. සුබ මේ සුබ ලියන්න පුළුවන්. දෙවිදිය අර සුබ සාධන කියන එකේ නැතිව ඈ. තේරුණාද? ඔව්. සුබ මංගලම්. මේ සංස්කෘත ව්‍යවහාරයේ සුබ විදිය. මේ සිංහලට එනකොට සුබ වෙච්ච විදිය. දැන් දෙක කලවම් කරොත් හරියද? වැටේදී. හරිද? සුබ මංගලම් සුබ මංගලම්. සුබ කියන එක ලියන්නේ මේ සුබ පැතුම් නෙවලා දෙන්නේ අනේ. සුබ පැතුම්නේ දෙන්නේ සුබ පැතුම් දෙන්නේ. සුබ පැතුම් දෙන්න බෑ. මේ පදේ වැරදි. දෙන්න පුළුවන් ඉන්නේ සුබ පැතුම්. ආයි පුළුවන්. මේ පැතුම දුන්නේ නැහැ. සුබ පැතුම්. හැබැයි සුබ සාධනය කියන තැන හැර ඒක මතක තියාගන්න. සුබ පැතුම්. සමහර අයට මේක කියනවාම සුබ සාධනයත් මෙහෙමද කියලාම හිතනවා නෑ. මේ දෙක මේ විදිහට ලියා ගන්න. භාවිතේ මහ විදියක්. සුබ සාධක සංගමේ ඒවා ඔක්කොම හරි. මේ සුබ මංගලම් සුබ පැතුම් ඒ සුබ කියන අනෙක් ඊදෙන තැන්වල මේක වෙනස් වෙනවා. ඔයාලා ලියන්නේ මෙහෙම නේ සුබ දාලා ලියන්නේ මහා ප්‍රාණ බයන්නේ දාන්නේ සුබ මංගලම් සුබ මංගලම් සුබ මංගලම්. එහෙමනේ ගන්න මෙහෙම කියවම තමයි ඔයාලා හිතන්නේ අප්පෝ වරද්දලා අර කාලා වැඩි කියලා නෑ මේක තමයි හරි ක්‍රමය. ඔයාලට ගහපු විදිය තමයි වැරදි ක්‍රමය. හරි. පැහැදිලිද? ඔන්න වැඩි. ඕවා ඉතින් බලන්න යන්නේ නේද? ඔය හොයා ඉන්නේ ඔය අතරේ. හොඳයි ඊගාවට තව අලුත් කතාවකට යනවා මෙතන. අමුතු එකක් ඒක මේක පාඩමක් වෙනවා. ඒක මම උගන්වන්න මෙතෙන්දි වාද. ඒ තමයි මේ තත් සමහා තත් බව ශබ්ද කියලා කතාවක් මෙතෙන්දි ඔබට එනවා. හරිද? මේ වචන දෙක ඔයාලට හුරු නෑ තමයි. මම හිතනවා ඔබේ පාසල් විෂය මාලාව තුලත් මගේ මතකයේ පරිදි නම් මේක මම මෙහෙම කියනකො 11 වසරේදී මේක උගන්වනවා. මේ විදිහට උගන්වන්නේ නැහැ මේ තත්සම තත්බව කතාව ඔබෙන් අයින් කරලා තියෙනවා. ඔබට මේක පරණ සිලබස් එකේ ඉගෙනුවේ ගද්‍ය භාෂාව පද්‍ය භාෂාව.
දැන් විශේෂ නිර්දේශයේ මේක මොකක්ද කියලා කියන්නේ නැතුව අනුරූප පරිදි හදලා වචනේ දාන්න කියලා කියනවා. ගද්‍ය භාෂාව පද්‍ය භාෂාව කියන එකත් වැරදි. මොකද මේ දෙක වචන දෙක ටිකක් බරපතල වැඩි. තත්සම තත්බව කියන එක පාසල් මට්ටමේ සාමාන්‍ය උසස් පෙළ පන්ති වලට යනකොට මේක නැවත උගන්වනවා. තත්සම තත්බව කතාව. නමුත් දැන් අපේ අනික් ද්විතීක පාසල් මට්ටම් වල ද්විතීක පාසල් මට්ටම් කියන්නේ 6 11 ශ්‍රේණි කියනකො 6 11 ශ්‍රේණි වල කවදාවත් මේ තත්සම තත්බව කියන වචන දෙක භාවිත වුණේ නැහැ. ඔබට ඉගෙනන්නලා තියෙනවා මේක ඔයාලා ඉගෙන ගත්ත පරණ සිලබස් එකේ නම් පරණ සිලබස් එකේ මේක උගන්වලා තිබුණා ඔබට ගද්‍ය භාෂාව පද්‍ය භාෂාව කියලා. ගද්‍ය භාෂාව පද්‍ය භාෂාව. හැබැයි මේකේ ওই ගද්‍ය භාෂාව පද්‍ය භාෂා කතාව නෙමෙයි මෙතන සත්‍යදී. ඒක අර පොඩි අය දුන්නාම මේක ටිකක් බරපතල වැඩි මේ වචන දෙක තේරෙන්නේ නැති නිසා. හැබැයි ඔබට මේක නොතේරි තියෙන බෑ. මොකද මේක තේරුම් ගන්න වෙනවා. තත් සම අනික එක තත් බව. මෙතන මම මේ කියන්නේ. හරිද? කියවගෙන යන්න බලන්න ඒක වැටෙනවා. තත් සම ශ සහිත පද සියල් පද සිංහලයට බිඳෙන විට. ඒ කියන්නේ එහෙනම් තත් සම පද කියන්නේ සිංහල වචන නෙවෙයි. සිංහලට බිඳෙන විට කියන්නේ තත් බව වන විට. අපිට අදාළව අපි හදනකොට එම ශ දන්තජ ශ බවට පත් වේ. එම ශ දන්තජ ශ බවට විතරයි මේක උඩ කියන්න තියෙන්නේ. තත්සම පද කියන්නේ පාලි සංස්කෘත භාෂාවල තිබිච්ච පද. මුල් පද ශිෂ්‍ය කියන්නේ අපේ පද නෙවෙයි. ශාසනය කියන්නේ අපේ වචනයක් නෙවෙයි සංස්කෘත පදය. ශ්‍රවණ කියන්නේ අපේ පදයක් නෙවෙයි. ඒක සංස්කෘත පදය. ශාස්ත්‍ර කියන්නේ අපේ වචනයක් නෙවෙයි සංස්කෘත වචනය. මේ තියෙන්නේ අපේ පදේ. අපේ සිංහල වචනේ. එහෙම නැත්නම් තත්බව වචනේ. තත් සමපදයේ තත්බව වලට කඩනකොට බිඳලා ගන්නවා කියලා කියන්නේ බින්දිනවා කියලාමයි කියන්නේ. ඒක බින්දිනකොට ශිෂ්‍ය කෙනකේ තියෙන ඡ શબ્දය සිසු වෙලා යනවා. ශාසන සසුන, ශ්‍රවණ සවන්, ශාස්ත්‍ර සතර, ආකාශ අහස්. ඒ වගේ පද ටිකක් අපිට හරිද? මේක එක ප්‍රශ්නයක් ඔයාලගෙන් අහනවා මේකේ. අනිවාර්යෙන් නෙවෙයි අහනවා. අහලක් තියෙනවා. පළවෙනි පදයට අනුරූපව නැත්නම් නිවැරදි පද නිවැරදිව එදී ඇති වචන තෝරන්න කියලා ඔබට කියනවා. එතකොට බලනවා ඔයාලා කියවලා. මේක දන්නේ නැත්නම් ඔයාලට වෙන දේ කියන්නකෝ මම. ඔයාලා බලනවා කියවලා ඔක්කොම හරි. උද්‍යාන බිම කියලා තියලා දෙන. ඉතින් වැරද්දක් නැහැ නේ. උද්‍යාන බිම හරි. වචන බලනවා ඔබ අක්ෂර වින්‍යාසය හරිද කියලා. මේක තත්සම තත්බව කතාවක් කියන්නේ නැහැ. අක්ෂර වින්‍යාසය හරිද බලනවා. හරි. එහෙනම් ඔන්න ඔය කියලා ඕ 10 20 30 40 50 60 කියලා. ටාපි 2 කාපු එක ගහලා නිකන්. එයි බලනවා වරදක් වෙන්නේ. ඒ වරද නොපෙනෙන්නේ ඔබ මේ කොටස නොදන්න හින්දා. තත්සම තත්බව කියන එක දැනගෙන ඉන්න ඕන. මොකද්ද තත්සම පද කියන්නේ? සංස්කෘත භාෂාවේ එහෙම නැත්නම් පාලි භාෂාවේ මුලින් භාවිත වෙච්ච වචන අපි ඒවා සිංහලයේදී පාවිච්චි කරනවා. දැන් ශිෂ්‍ය කියන එක අපි සිංහල ලේඛන ලියනකොට පාවිච්චි කරන්නේ නැද්ද? පාවිච්චි කරනවා. අපේ සිංහල භාෂාව හැදෙන්නේ මුල් මව් භාෂා දෙකක් තිබුණානේ. මොනවද මේ මව් භාෂා දෙක? දැන් ඒවා අපි භාවිත වෙන්නේ නැහැ. ඒවා මල භාෂා ගණේ තියෙන්නේ. මොනවද? පාලි භාෂාව සංස්කෘත භාෂාව. දැන් පාවිච්චි කරනවාද අපි වලට ඇහිලා තියෙනවද කොහේ හරි පාලියෙන් කතා කර ඉන්නවා? සංස්කෘත ගෝමාරු කර ගන්නවා? නෑනේ. එහෙම ඇහෙන්නේ නැහැ. ඒවා අපි භාවිතේ නැහැ. හැබැයි ඒවෙන් බිඳලා ගත්ත වචන අපි පාවිච්චි කරනවා. බිඳලා ගත්ත ඒවා ඍජු වචනයි එලෙසින්ම භාවිත කරනවා. ශිෂ්‍ය කියන එක අපි පාවිච්චි කරනවා. ශාසනය කියන එක අපි පාවිච්චි කරනවා. ශ්‍රවණ පාවිච්චි කරනවා. ශ්‍රමණ පාවිච්චි කරනවා. ශාස්ත්‍ර පාවිච්චි කරනවා. හැබැයි ඊට අනුරූප සිංහල පදත් අපිට තියෙනවා. ඔන්න මතක තියාගන්න. ඊට අනුරූපව ආපු සිංහල වචන ගණනාවුත් අපිට තියෙනවා. ශිෂ්‍ය කියන එකේ අපේ වචනේ සිසු. උද්‍යානීය කියන එකේ අපේ වචනේ උයන. මණ්ඩලය කියන එකේ අපේ වචනේ මඩුල්ල. සිංහල වචනේ. තත් සම શબ્දයේ මණ්ඩලය. අපේ වචනේ මඩුල්ල. පැහැදිලිද? ආකාශය අපේ වචනේ අහස. ආකාශය කියන්නේ තත් සම පදේ. අහස කියන්නේ තත් බව වචනේ. මේක කොහොම බලලා එතෙන් එන්නේ. තත් සම තත් බව කියලා මම කොටසක් දීලා තියෙනවා. මාතෘකාව ලියාගන්න ඉතින් නැත්නම් තත් සම තත් බව. ඒක නැතිව ලියන්න මාතෘකාව. තත් සම තත් බව. හරිද? තත් සම තත් බව. ඉස්සෙල්ලාම ලියන්නකො තත් සම කියලා. තත් සම කියලා ලියන්න කොහොමද? නිකන් ඔයාලා තත් සම තත් බව කියන මාතෘකාවට යටින් ලියලා තත් සම කියලා ලියන්න.
තත්සම කියන්නේ මුල් භාෂාවේ පද. ඒ කියන්නේ අලියන්නේ පාලි සංස්කෘත භාෂාවල භාවිත වූ පද. ඒවා තමයි තත්සම පද කියන්නේ. ඔන්න මතක තියාගන්න මේක වැදගත් කොටසක්. ප්‍රශ්න දෙනවා. මේ පාඩම දන්නේ නැත්නම් ඉවරයි. තත්සම තත්බව. ඔන්න. ගන්න ලියන්න තත්බව කියලා. ඒක හල් දැනන්නේ තත්බව. හල් දැනන්නේ. තත් නෙවෙයි තත්බව. ඒකට හරි තත්බව. ඒ කියන්නේ පාලි සංස්කෘත වචනවලට අප සකසාගත් සිංහල පද. මම බින්දලා ගත්ත කියලා කිව්වේ නෑ. එතකොට ඔයාලට නොවැටහි කියලා හිතාගෙන. බින්දලා ගත්ත කියන්නේ නැතුව මම කිව්වේ අපි හදාගත්ත වචන. අපි හදාගත්ත පද. තත්බව. හරිද? තත්තම කියන්නේ පාලි සංස්කෘත භාෂාවල භාවිත වූ පද. තත්බව කියන්නේ පාලි සංස්කෘත වචන වලට අප සකසාගත් සිංහල පද. ඒවා අපේ සිංහල වචන. උදාහරණ ටිකක් ලියන්න බලන්න. මම ඉස්සලාම ලියන්නම් තත්තම වචනේ අර්ථ. ඒ තත්තම මම මාතෘකාවේ ලියන්නද? තත්තම. ඔන්න තත්තම අර්ථ. දෙකක් තුනක් ලියන්නද? එකයි දෙකයි තුනක් විතර තියෙනවනේ. ඉස්සරහට පොඩ්ඩක් ලියන්න පුළුවන් නේ. තව අපිට වැඩක් තියෙනවා ඇටින් කරන්න. ඊගාවට අභිෂේක. අභිෂේක. උද්‍යාන. හරිද? ඊගාට මම මේ ඉස්සරහින් ලියන තත්බව පද. තත්බව කියන්නේ සිංහල වචනේ. හරි? සිංහල වචන. මට අර්ථ කියන එකේ තත්බව වචන කියන්න බෑ. අර්ථ. ඒක කියන්නේ අරුත්. කරලා දන්නේ නැහැ මේක. භාවිතය දන්නවනම් හරිය. අභිෂේක. උද්‍යාන. උයන. උද්‍යානනේ බහුවචන උයන. කැටර ගන්න. තව දෙකක් තුනක් ලියමු නේද? ඉස්සරහින් ලියන්න පොඩ්ඩක් මදින කමන්නේ. ඊට දක්ෂිණ අධිවේගී මාර්ගය. සිංහල වචන මොකක්ද? දකුණු. දැන් දන්නේ නැද්ද මේවා? ප්‍රදක්ෂිනා කරනවා කියන්නේ ගෞරවනීය වන්දනයක්. ඔබ දන්නවා බෞද්ධයන් ඉන්නවනේ මෙතන. බෞද්ධනේ. ඔබ දන්නවා දැන් චෛත්‍යයක් අපි ප්‍රදක්ෂිනා කරනවා කියලා කියනවා. බෝධිය අපි ප්‍රදක්ෂිනා කරනවා කියලා කියනවා. ප්‍රදක්ෂිනා කරනවා කියන්නේ අපි ඉදිරියට කියලා කොහොම කළා වැඳලා එන එක නෙවෙයි. එහෙනම් මොකක්ද? ඔබට මතකද ඔයාලා සාමාන්‍යයෙන් කිව්වම දාගෙබක් වටේ කරකෙන්නේ මොන අතද දාන්නේ අපි? දකුණු අත දාගෙබ පැත්තට දාලා කරගෙන. බෝධිය පැත්තට දාලා කරගෙන. දක්ෂිනාවර්තව අපි කරගෙන. නේ? දක්ෂිනාවර්තව කරගෙන. ඒක තමයි ප්‍රදක්ෂිනා කියන්නේ. ඒක ගෞරවනීය වන්දනය. නේ? ඔයාලා දන්නවද අර කවුද? කුණ්ඩලකේසි හොරාව අර හොර පවුවෙන් පල්ලට තල්ලු කරන්නේ වන්දනා කරන්න ඕන කියලා වටේ ගිහිල්ලා කරගෙන. නේ? ප්‍රදක්ෂිනා කරන්න ඕනේ. ඔබගේ මතු මගේ දැකීමක්වත් මම ඔබගේ දැකීමක්වත් නෑ ස්වාමීනි. ඒ නිසා මාව මරන්නට පෙර කුණ්ඩලකේසි වෙන හොර පවුවෙන් හෙලන්න අරගෙන ඉන්නේ. සතරමත්නාවලිය. හොර පවුවෙන් හෙලන්න ගේන කුණ්ඩලකේසි. කුණ්ඩලකේසි මොකද කරන්නේ? ස්ත්‍රී මොලේ පහළ වුණා පටස්කා. මොකද හරි ස්වාමීනි මාව ඔයා තල්ලු කරාට කිසි ගැටලුවක් නැහැ. හැබැයි මට ඊට පෙර ඔබ ප්‍රදක්ෂිනා කරලා වඳින්න ඉඩ දෙන්න. ප්‍රදක්ෂිනා කියන දේ වචන එක. ප්‍රදක්ෂිනා කරනවා කියන්නේ වටේ ගිහිල්ලා වඳිනවා. ඔන්න මතක තියාගන්න. කරගිලා ගෞරවනීය වන්දනයක් ඒක. ගෞරවනීය දෙය ඉස්සර බුදුන් වහන්සේ වැඩ සිටි කාලේ වන්දනයට ගියායේ ඉස්සරහින් ගිහින් වැඳලා ආවේ නැහැ. වැඳලා වටේකුත් කරගිලා ඉන්නේ. ඒ ප්‍රදක්ෂිනාව. ඒ වන්දනය කරපු කොසල් රජතුමා.
වැන්දා. වැන්දලා වටේ කරගිලා තමයි කියන්නේ. ඔබ හිතේ පුටුව තියෙන විශ්යයිනේ නෑ නෑ. එතන වටේ කරගෙන පුළුවන්. ධම්සභා මණ්ඩප කියන්නේ මැද හදලා තිබුණා. පන්සල විසින් බලන ධම්සභා මණ්ඩප හදලා තියෙන මැද. බණමඩු නිකන් හදන්නේ නෑ. බණමඩු වලට තියෙන ක්‍රමවේදයක් හදනකොට. ඔබ බලන්න කියපුවාම දිසා හතරට හතර පැත්තෙන් දානවා දොරටු හතරක්. මොකටද? සමහර දොරටුව වැඩක් නෑ. ඔයාලට ඉතින් අපරාධ යකින් වීටුවක් දාලා තියෙන කියලා. ඇයි? ඒ පිටියෙන් එළියට ගියාම කණ්ඩේකින් දඩබඩ අංගාලා පල්ලට හැදෙන්න වැටෙනවා. ඒ වුණාට ඒක තියෙන්නේ මොකටද? අර ඒ සංකල්ප තියෙනවා. ධම්සභා මණ්ඩපේ මැද තියෙනවා. කවුරු හරි වැඩ හිටියනේ. මැද. බුදුන් වහන්සේ නම් නැත්නම් ධර්ම දේශනා කරන විසුණු වහන්සේ නෑ එයා මැද ඉන්නේ. ඉතුරු හතර පැත්තෙන් ඇතුල් වෙන්න තියෙන්න ඕනේ. කිව්වනම් පිළිතර විවෘත වෙලා තියෙනවා. සිව් දිගින් එන අයට විවෘත වෙලා තියෙනවා. මේක තමයි හතර දාන්නේ. මොකද ප්‍රදක්ෂිනා. ඒකේ අර්ථය තමයි පැදකුණු. කුණු කියලා දැන් ලියන්නේ නැහැ මුර්ධජන යන්නේ එහෙම. මොනවද කියන්නේ? ඒක කුණු වෙච්ච එක. ප්‍රදක්ෂිනා පැද. හරිනේ. හරි ඊගාවට ධර්ම අර කල්ලිය. ඒක විතරයි කියන්නේ. අපේ පදේ දහම්. හරි. ඔන්න ඒ විදිහට ගන්න. තේරුණාද මම මේ කිව්ව එක ඔයාලට? හොඳයි. එහෙනම් මම අර ඉතුරු ටිකක් කතා කරලා මෙන්න ඊළඟට. එහෙනම් මේකේ අර්ථය වැටුණාද? ශබ්දය ස වෙනවනේ. සිච්ච සිසු. ශ්‍රවණ සවන්. ශාසන සසුන්. ශ්‍රවණ සවන්. මේ අන්තිම කොටස. ඡ සහිත සත්තම ශබ්ද සිංහලයට බින්දෙන විට ඒවා ස බවට පත් වෙනවා. චරිත සිරිත වෙනවා. චන්දන සඳුන් වෙනවා. චිත්ත සිත වෙනවා. ඒත් අර සත්තම ශබ්දහා සමානයි. සත්තම පදහා සමානයි නේද? චවි කල්යනා. ඒ කියන්නේ හරි ගොම්බානි සඳ කරන්නම්. චවි කියන්නේ සම. ඡන්න සත් කියන්නේ. ඡේදනය කියන්නේ සිඳීම ඛණ්ඩනය කියන අර්ථය. හරිද? මෙන්න මෙතෙන්ට එන්නකො බලන්න. පහත එකිනෙකට පහත පද එකිනෙකට අනුරූප වල ලෙස සකසන්න කියලා කියනවා. දැන් මේ අහස් ගංගා මෙන්න මේ වගේ ඒවා දුන්නා තමයි ඔබ බලන්නේ. මොකද්ද මේකේ වැරද්ද? අහස් ගංගාව. මහා ඒතර මේ ඔය හිතනවානේ අහස් ගංගාවනේ මේක ලියන වෙන මොකක් හරි මහා ගංගාව කියලා ලියන. හදන්න කියලා. නෑ මේකේ තියෙන්නේ මේ පද දෙක එකට ගැලපෙන්නේ. අහස් කියන එකට ගංගාව ගැලපෙන්නේ නෑ. ගංගාව කියන එකට අහස් කියන පදේ ගැලපෙන්නේ නෑ. අපි භාවිත කරනවා තමයි. වැරදි අපිම පාවිච්චි කරන්නේ. ඔව් පාවිච්චි කරනවා වැරදි. අහස් ගංගාව වැරදි. එහෙනම් අහස් නම් ගඟ අහස් ගඟ තේරුණාද? අහස් ගඟ මෙතන ලියන්නකෝ අහස් ගඟ කියලා. අහස් ගංගාව කියලා වචනේ ඉස්සරහ ලියන අහස් ගඟ. දැන් මේ අහස්නේ අපි වෙනස් ගංගාව වෙනස් කළේ. මට ගංගාව පදේ තියලා අහස් වෙනස් කරලා දෙන්න. ආකාශ ගංගාව දෙවිදියටම හදන්න. ආකාශ ගංගාව. තේරුණා නැද්ද? ආයි කියන්නකෝ. මෙන්න බලන්න. ඔතන දීලා තියෙන්නේ අහස් ගංගාව කියලා. මේ දෙක ගැලපෙන්නේ නැහැ. මේ දෙක ඔබට හිතේ ගැලපෙනවනේ මොකද්ද වැරදිද? මේ තත්තම පදේකුයි මේ මෙතන අහස් කියන්නේ තත් භව පදයේ ගංගාව කියන්නේ තත් සම පදේ. තත් භවයි තත් තමයි එකතු කරලා ලිව්වහම ඒක ගැලපෙන්නේ නැහැ. ඔයාලා ලියන දේශනවල සමහරට ලියනවා. ඒක ප්‍රසස්ත නැහැ. ඒ භාවිතේ තියෙනවා මේවා. නමුත් මේක ප්‍රසස්ත නැහැ. අපිට පාඩමක් ලෙස එනකොට මේක කොහොමදත් වැරදි කියලා තමයි අපි උගන්වන්නේ. මේ භාවිතේ වැරදි. මේක ඔබට හදන්න පුළුවන් අහස් කියන පදේ ඔහොම තියලා ගඟ සංයතේ දාගන්න. අහස් ගඟ කියලා හදන්න පුළුවන්. අහස් ගඟ. මම කියන තව විදිහකට හදන්න මේක කියලා. මම කියන තව විදිහකට හදන්න මේක කියලා. ඒ කොහොමද? ඉස්සරහ විවේක. ආකාශ වෙනස් කරන්න. ආකාශ ගංගාවේ පායන්න සඳරේ. අතකයි නේ. ආකාශ ගංගාව. හරි. අතකයිද? අහස් ගඟ ආකාශ ගංගාව. ඊගාව එකක් දාන්න විදු හල් භූමිය. මම හදලා පෙන්නන්නද? මේක ඊළඟ පදේ තියෙන්නේ විදු හල් භූමිය. විදු හල් භූමිය. කොහොමද හදන්න ඕනේ? දැන් ඔයාලට හිතෙනවා මම විදු හල් කියන පදේ එහෙම තියන්න මුලින් නේ. විදු හල් බිම. මොන්න හදපු. භූමිය ඔහොමම තියලා මම විදු හල් කියන එක වෙනස් කරනවා. ඒකට අඳුපු විද්‍යාල භූමිය මේක ලේසි පොඩ්ඩක් වචන හුරුව තියෙන්න ඕන. හරි. රචනයක්. හරි නේද?
දැන් ඔබට පුළුවන් ඉතුරු ටික හදාගන්න මේ විදිහට. තම තත් බව වලට ගිහින් හදාගන්න පුළුවන්ද? තව පද ටිකක් තියෙනවා ඒක දීලා මේක පුළුවන් සඳ මණ්ඩලය. ඒකලා බලන්න සඳ කියන එකට මොකද්ද දෙන්න පුළුවන්? නේ සඳ කියන එක මොකද්ද දෙන්න පුළුවන් වචන කියලා පොඩ්ඩක් හිතලා බලන්නකෝ. සඳ. ඔව්. ඉතින් දානවා ඉතින් මම කියන්නේ ඒවා හරි. සඳුනේ හරි. හරිනේ. සාර බිම. සාර බිම කියලා අපි වචනයක් නේ. නේ. උද්‍යාන බිම. අහස් යාත්‍රාව සූර්යරැස් පාරශාලාවක් හස්තංග ඔය ටික තියෙනවා. ඒ ටික පොඩ්ඩක් හදන්න. හරි. ඒ ටික හදන්න හදලා තියන්න. ඔයාලා තියෙන සඳ මණ්ඩලය ඒක දෙවිදිහටම හැදුවේ. මණ්ඩලය ඔහොමම තියලා පළවෙනි එක වෙනස් කරන්නකෝ. ඔව්. පරිසරයි. ඒ විදිහට හදන්න. හරි. තේරුණා නේද මම කිව්වේ? තව එකක් හදන්න ඕනද? ඕනේ නැහැ. හදන්නම්කෝ. මම වෙනම එකක් හදලා පෙන්නන්නකෝ. ඕකේ නැති එකක්. ඕකේ නැති එකක් හදලා පෙන්නන්නද? බස් රථය. මේක දෙවිදිහටම හදන්න. බස් රථය කියන එක මේකට ගැලපෙන්නේ බස් ක්‍රිය. මේක බස් වෙනස් කරන්න බෑ මේක ඉංග්‍රීසි පදයක්. හරි. ඉංග්‍රීසි වචනයනේ මේක. ඒක වෙනස් කරන්න බෑ. හරි. ඕකෙම තියෙනක් හදලා පෙන්නන්නකෝ. ඕකේ තියෙනවා ආයි දීලා සඳ මණ්ඩලෙ. ඉතින් වෙලන්නේ සඳ මණ්ඩලෙ. මේක හදන්න. මේක විතර. ඉල්ලනවා මේ හදන්න කවදා කියලා. හරි. සඳ මණ්ඩලේ සංයක දාන්න. මේ බලන්න. චන්ද්‍ර මණ්ඩලය. චන්ද්‍ර මණ්ඩලය. මම මේ සඳ කියන එක වෙනස් කරලා මණ්ඩලය එහෙමම තිබ්බා. දැන් අපි මණ්ඩලය වෙනස් කරමු. සඳ ඔහොමම තියන්න. සඳ මඩුල නෙවෙයි මඩල. සඳ මඩල. මඩල සංයකද සංයකද සඳ මණ්ඩල. මෙතන සංයකද මෙතන සංයකේ දාගන්න. මට මේක සංයක ටයිප් කරන්න බැරි ලෙඩක් තියෙනවා කියලා දන්නවනේ. මණ්ඩල මණ්ඩල සඳ මණ්ඩල මණ්ඩල මණ්ඩල. හරි. ඔය විදිහට හරි දැන් ඉතුරු ටික පුළුවන් හදන්න. ඊට වැඩ නැහැ ඉතින්. ඊගාවට තව තියෙනවා අභ්‍යාස සඳහා කියලා මේ පිටු දෙකක් ඉතිරි වෙනවා. අභ්‍යාස සඳහා කියලා ඉඳානට පිටු දෙකක් තව ඉතිරි වෙනවා ඔයාලට. අභ්‍යාස සඳහා ඉතිරි වෙන පිටු දෙකක්ම නේ. කල්පනාවෙන් මේ ටික හදන්න ඕන. අෂ්ටාංග සීලිය අවශ්‍ය ප්‍රමාණය දක්ෂ ශිෂ්‍යයා. එතන තියෙන්නේ පහත දී ඇති වචන වැරදි නම් නිවැරදි කරන්න. වැරදි නම් හදන්න. අක්ෂර වින්‍යාසයේ මේවා වැරදි නම් හදන්න ඔබට දෙනවා එහෙම. වැරදි නම් විතරක් හදන්න. නැත්නම් වැරදි හරි නම් නිවැරදි කියලා ලියන්න කියලා කියනවා. මේක අක්ෂර වින්‍යාසයේ නිවැරදි කරලා ලියන්නලු. වෙන වැරදි මේකේ අකුරු ටික දීලා තියෙනවා. හදාන්න මේක. හරි. එහෙන ගොඩක් තියෙනවා වැරදි ඈ. ඔයාලා හරි ගස්සලා ලියන්න. ඔක්කොම වගේ වැරදි බහුතරයක් වැරදි මේකේ. මේකෙත් එහෙම නෙවෙයි. ගන්න දෙයක් නෑ අක්ෂර වින්‍යාසය. වර්තමාන ඔය තියෙන මොහොන ඔය තියෙන ආර්බෝධය කියෝදී ඔය ටික සකස් කරලා ගන්න. හරිද? එතකොට මගෙන් ප්‍රශ්න දෙපාරක් ඇහුවා. මගෙන් අහන ගොම්බාන. කාටද ගොම්බාන කියන්නේ? කොහොම ප්‍රශ්නය ගොම්බාන විසන්දි කරන්න. ඉන්න කැලිබෙන්ලේ. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් යොමු කළා. ගොන් බාන විසන්දි කරන්න. හරිද? මෙහෙම එකක් නේ උතන තියෙන්නේ. ගොන් බාන. මෙන්න සංදි පදේ. මේක සංදිය. හරිද? මෙන්න විසන්දි. ගොන් බාන. හරිද? දැන් මේ විසන්දිය ආවේ කොහොමද කියලානේ අහනවා ඇත්ත මගේ. ගොන් මෙතන වෙන්නේ මේ සංදිකමේ කරලා නැහැ ඔයාලගේ. ඒ සංදි පහක් තියෙනවා තව කරන්න. මෙතන වෙන්නේ මෙන්න මේ බිඳුවේ හඬ මේ සංදිය මේ ගොන් බාන කියන්නේ සංදිය. ගොන් බාන කියන්නේ විසන්දිය. මේ බිඳුවේ හඬ දෙන්න අර්ධ මාත්‍රාවක් මෙතෙන්ට දාන්න ඕන. හරියට මිහින් තලය මිහිඳු තලය කියලා විසන්දි වෙන්නේ අන්න ඒක තමයි මෙතන වෙන්නේ. මෙතෙන්ට අර්ධ මාත්‍රාවකුයි ගැලපෙන්නේ.
මෙතන අර්ධ මාත්‍රාව එතන ඇක්ටිව්. මෙතෙන්ට අර්ධ මාත්‍රාවක් ගැලපෙනවා. හරි. ඊගාවට බාන කියලා මෙහෙම එනවා. මෙන්න මේ අර අර්ධ මාත්‍රාව මේ අර්ධ මාත්‍රාව සම්පූර්ණ කරන මේ අර්ධ මාත්‍රාව තුළ වචන කීපයක් තියෙන්න පුළුවන්. හල් මයන්න තියෙන්න පුළුවන්, හල් නයන්න තියෙන්න පුළුවන්, බිඳුව තියෙන්න පුළුවන්. මේ වගේ පද එක්ක සංඥකේ දෙනවා, එක්ක නයන්නේ දෙනවා, එක්ක බිඳුවේ දෙනවා. මේක නෙමෙයි ඔබේ විසන්ධිය ලෙස ගන්න. ඊගාට මේක සම්පූර්ණ කළා තමයි අර අර්ධ මාත්‍රාව සම්පූර්ණ කළා තමයි මෙතන සංධිය ලෙස ගන්න. අනිපාදයක් මේ. සංධිය ලෙස ගන්න. විසන්ධිය ලියන්න කිව්වම විසන්ධි කරනවා කියන්නේ මෙන්න මේකයි විසන්ධි. ගොන් බාන තමයි විසන්ධිය. සංධිය ගොන් බාන. ගොන් බාන ගොන් බාන. හරිද? ඔන්න ඔකයි සංධිය. කවුද අහලා තිබුණේ මගේ? ලිනුකි. දෙපාරම උත්තරේ හම්බුණාද? ඔකයි උතන වෙන්නේ ඔය සංධියක් කරලා නේ. අනුරූප වන එක ලෙස සකසන එකේ 6 7 වෙනස් වෙන්නේ කොහොමද කියලා අහනවා. අනුරූප වන ලෙස සකසන එකේ 6 7 බලමු මොකද අහන්නේ කියලා. අනුරූප වන ලෙස සකසන එකේ 6 7. මේක බැයිද? ඉතින් මම ඒක කිව්වම වැඩක් නැහැ නේ. මම ඔක්කොම කළා වෙනවනේ. හිතලා බලන්නකෝ. කවුද මෙයා? පරුෂි. මෙතන ඉතින් අහස් කියන එකට අනික් පදේ දෙන්න. මේ මෙහි දුන්නේ. යාත්‍රාවට අපිට පදයක් තියෙන එක දෙන්න. සූර්ය කියන එකට අපිට වචනයක් තියෙන එක දෙන්න. මම ඉතින් ඔක දුන්නා වැඩක් නැහැ. අහස් යානයයි මේක පුළුවන්. මේක වෙනුවට මේක දාගන්නකෝ. අහස් වෙනුවට අනික් වචනේ දාන්න. ඒකට හරි. ඔව් හරි කොඩි දුවක් හරි. AG කොඩි දුවක් හරි. පුළා හිතලා බලලා අපිට හදන්නකෝ ඈ. මම ඔබ දුවා ඉතින් වැඩක් නැහැ. හරි. තියෙනවා ඒකට පදයක් ඈ. පද දෙකම තියෙනවා. හොඳයි එහෙනම් අපි අද දවසට පන්තිය සමාප්ත කරමු. ඔයාලා මේ ටියුට් එකේ ඉතිරි ටික කරලා තියන්න. හරිද? අපි ඊළඟ දවසේ මේක සාකච්ඡා කරනවා යලි. වගු ප්‍රස්ථාර නිරූපණය කියලා පොඩි කොටසක් තියෙනවා. පොඩිත් නෑ ඒක ටිකක් ලොකුයි. අපි දන්නේ නෑනේ ඔයාලගේ සිලබස් එකේ දාලා තියෙනවා. ඒක නිසා චුට්ටක් ඒක ගැන අපි ටියුට් එකක් අරගෙන කතා කරමු. හරිද? වගු ප්‍රස්ථාර නිරූපණය ඒක ඔබට දෙන ලද ඡේදයක් ඇසුරෙන් දත්ත ටික අරගෙන අඳින්න කියනවා ඉස්සෙල්ලාම වගුවක් අඳින්න කියනවා. මම ලිව්වේ මට මතක නෑ හරියට. වගුවක් අඳින්න කියනවා. වගුව ඇඳලා ඒකට ප්‍රස්ථාරයක් අඳින්න කියනවා. ඒ දත්ත ටික පදනම් කරගෙන. දත්ත ඔබට දෙන්නේ නෑ වගුවක. ඔබමයි දත්ත ටික හොයාගන්න ඕනේ ඡේදය ඇසුරෙන්. ඔබමයි වගුව සකස් කරන්න ඕන. දැන් විදේශී අපනයන කියන්නකෝ. ඔබ ඒතකොට විදේශී අපනයන විදේශී අපනයන වෙන් කරගන්න ඕන. ඊගාවට වගුව හදන්න ඕන. ඊගාවට පයි chart එකක් අඳින්නත් ඕනේ වගුවට. පයි chart එක කියන්නේ රවුම් අර වගුවක් ඔයාලා ඔය ගහලා තියෙන ඔයාලා දැකලා ගාන්ධාරි කාර්යාලවල මහා ගොඩක් තියෙන ඔය වැඩි. ග්‍රාමීණධාරියකේ නෙමෙයි අනිකෙත් තියෙනවා. මොකේද? කළමනාකරණ සේවා, සමාන්තර සේවා යන මේ හැම එකේම මේ පාර ඇතුළත් කරලා තියෙනවා. මොකද්ද? ඔන්න ඔය වගු හා දත්ත නිරූපණය කියන කොටස ඒක අපි කතා කරන්න ඕන. ඒක IQ එකක් නෙවෙයි. ඒක අපි කතා කරලා බලමු වරුසි. ඒකයි බැලුවේ නැත්තේ. දෙක කොටස කරලා ඇව්වා බැලුවේ නැහැ කියලා කියනවා. එහෙම බලමු අපි. කතා කරලා බලමු. නිකන් බලලා තියෙනවා නේ. ඒතර ඔයාලට හදා ගන්න පුළුවන්. මම වෙලාවකින් බලලා දෙන්න. හරි. හරි. එහෙනම් පන්ති අද දිනේ අපි සමාප්ත කරමු. සියලු දෙනාම සුබ රාත්‍රියක් වේවා. අයබෝවන්.